සුබ සන්ධ්‍යාවක් ළමයි. අපි ප්‍රශ්න පත්‍ර පන්තියත් එක්ක සම්බන්ධ වෙනවා. අපි ගිය සතියේ කරපු කොටසේ සිට අපි පාඩම කතා කරන්නේ පාඩම නෙවෙයි අතන ප්‍රශ්න සාකච්ඡා කරගෙන යනවා. හරි. මම ගිය සතියේ නවත්තලා තියෙන්නේ මෙන්න මෙතන. පස්වෙනි ප්‍රශ්නේ ඉඳලා තමයි අපිට කරගෙන යන්න තියෙන්නේ. පස්වෙනි ප්‍රශ්නේ ඉඳලා. හරි 5. හොඳයි. ඉතින් මම ඔබට ගිය සතියේත් යෝජනා කරා ආවර්තිතා වගුව විනාඩියක් ඇතුළත පටාස් ගාලා ගහ ගන්න ප්‍රැක්ටිස් කරගන්න කියලා. දැන් මේ වගේ ආම්පන්න නැතුව විභාගෙ ටිකක් කරගන්න අමාරුයි. හරි. අර මම වැඩ කරන්න මොනවද දැන් අපි මොකක් හරි වැඩ කරනකොට ඒකට අවශ්‍යයිනේ ටූල්ස් කියන්නේ අඩුපඬු උපකරණ අවශ්‍යයිනේ. දැන් මොකක් හරි අපි හිතමු කබඩයක් හදනවා and මිටි අරෝ ටික අන්න ඒ වගේ අර ඉගෙන ගන්නකොටත් ඒ වගේ ටූල්ස් ටිකක් ඕනේ. නැත්නම් ඒ ටික නැතුව අර අපේ කාර්ය සම්පූර්ණ කරන්න බෑ. මේ වගේ එක ටූල් එකක් තමයි ඔය ආවර්තිතා වගුව හොඳට විනාඩියක් ඇතුළත ටක් ගාලා ඇඳ ගන්න පුළුවන් හැකියාව. ඒ වගේ තියෙනවා තව. හරි. සක්‍රීයතා ශ්‍රේණිය පාඩම් කරලා තියෙන්න ඕනේ. මුල් ද්‍රව්‍ය 20 මේ පිළිවෙලට පාඩම් කරගන්නත් ඕනේ. හැබැයි ඒක අත්‍යවශ්‍ය නැහැ. ආවර්තිතා වගුව ටක් ගාලා ගහ ගන්න පුළුවන්. ඒ වගේ අර අවශ්‍ය කරන පාඩම් කරගන්න ඕනේ. ඒ වගේ ආම්පන්න ටිකක් තියෙනවා. ඒවා හොඳට ශක්තිමත් නම් ඔයගොල්ලන්ගේ ඇත්තටම ගොඩක් ලේසියෙන්ම විභාගේ පාස් කරගන්න පුළුවන්. රයිට්. ඉතින් අපි වැඩි කතන්දර නැතුව අපි යමු කෙලින්ම මෙහි දක්වා ඇත්තේ ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍ය 20න් කීපයක සංකේත හා ඒවා ආවර්තිතා වගුවේ පීඨන ස්ථානය. හරියට මේ අදාළ තැන් දීලා තියෙනවා. ඔක්කොම දාලත් නැහැ හැබැයි ඈ. ටිකයි දාලා තියෙන්නේ. එතකොට මෙහි දී ඇති මූලද්‍රව්‍ය ඇසුරින් පහත දී ඇති වාක්‍යවල හිස්තැන් පුරවන්න. දීලා තියෙන ඒවායින් තමයි මේ හිස්තැන් පුරවන්න තියෙන්නේ. හරි. ඉතින් අපිට කියනවා මේකේ B කොටස. ඒ කියන එක පළමු වන අයනීකරණ ශක්තිය උපරිම වන මූලද්‍රව්‍ය. පළවෙනි අයනීකරණ ශක්තිය වැඩිම මූලද්‍රව්‍ය. අපි ගිය සතියේත් ඒ වගේ එකක් කතා කරා. ඉතින් අන්න එහෙම ඒවත් එක්ක අර ප්‍රශ්න පත්‍රات එක්ක නිතර සම්බන්ධ වෙලා ඉන්නවනම් ඕගොල්ලන්ට විභාගේ ලේසියෙම ජය ගන්න පුළුවන්. අර ප්‍රශ්න කරලා ඒවා ටෙම්පරාදු වෙලා හොඳට ඔලුවට වදිනවා ලස්සන්ට ඔලුවට කා වදිනවා කිඳා බහිනවා මේ කරුණු. හරි. ප්‍රශ්න කරලාම විභාගේ ජය ගන්න පුළුවන් ඇත්තටම. හරි පහසුයි. ප්‍රශ්නපත් මේ පොත් තුන කරන්න කොහොමද හරියට අවබෝධයෙන් ලේසියෙම විභාගේ ගොඩ දා ගන්න පුළුවන්. හරි. ඊට අර තියරි ක්ලාස් එක කරගෙන යන අතරේ. හැබැයි තියරි විතරක් කළා පන්ති විභාගෙට ගොඩ දා ගන්නත් බෑ. ඒකත් මතක තියාගන්න ඈ. ඒ කියන්නේ බදාද පන්තියට සම්බන්ධ අඟහරුවාද පන්තියට සම්බන්ධ වෙලා විතරක් මේ වැඩේ ගොඩ දා ගන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න ඊටම වැදගත් කාරණයක්. අනිවාර්යයෙන්ම දැන් අපිට පේනවනේ සම්බන්ධ වෙලා ඉන්න සංඛ්‍යාවත් එක්ක බැලුවම ප්‍රශ්න පත්‍ර පන්තියට යම්කිසි ළමයි ප්‍රමාණයක අඩුවක් තියෙනවා කියලා. ගොඩාක් නෙමෙයි. මම හිතන්නේ 10ක 15ක විතර අඩුවක් තියෙනවා. ඉතින් ඒක පස්සේ හරි වීඩියෝ එක බලලා හරි කරගන්නව නම් ගැටලුවක් නැහැ ඉතින්. හරි බලමු. පළවෙනි අයනීකරණ ශක්තිය ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න අමාරුම කෙනා. ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න අමාරුම කෙනා. ඒ කියන්නේ එතකොට අයනීකරණ ශක්තිය උපරිමයි කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න ලොකු ශක්තියක් දෙන්න ඕන. ඒ තමයි හීලියම්. ආවර්තිතා වගුවේ වැඩිම පළවෙනි අයනීකරණ ශක්තියක් තියෙන කෙනා. ඔබට මෙතනත් පේනවා මේ තියෙන්නේ මේ හීලියම් තමයි උඩින් ඉන්නේ. අනිත් ඔක්කොම මුල් ද්‍රව්‍ය මේ ලයින් එකට පහලින් යන්නේ. තව මුල් දැන් මෙතන ඔබට 20යිනේ තියෙන්නේ. තව තියෙනවනේ 120කට කිට්ටුනේ ඔක්කොම මේ ලයින් මේ හීලියම්ගේ ලයින් එකට පහලින් තමයි අනිත් ඔක්කොම මුල් ද්‍රව්‍ය වල පළවෙනි අයනීකරණ ශක්තිය තියෙන්නේ. හරි. මෙතන ඉඳන් අර 120 යනකොට පහළට යනවා. එතකොට වැඩිම අයනීකරණ ශක්තිය තියෙන හීලියම්ගේ ඔන්න වැඩිම අයනීකරණ ඔක්කොම මේ දැන්ට හොයාගෙන තියෙන සියලු මූලද්‍රව්‍ය ගත්තම ඒ වයින් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න අපහසුම කෙනා හීලියම්. හීලියම් තමයි අපහසුම කෙනා. ඒ කියන්නේ යාට වැඩිම බලන්න ලොකුම ශක්තියක් දෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන ගලවන්න අමාරු නම් වැඩි ශක්තියක් දෙන්න ඕනේ. පළවෙනි අයනීකරණ ශක්තිය වැඩිම කෙනා. හරි. ඒ වගේම මම මේ වගුව අපි ගිය සතියේත් කතා කරා පළවෙනි අයනීකරණ ශක්තිය යම්කිසි ආවර්තයක් සැලකුවාම මේ වගේ ආවර්තයක් සැලකුවාම වැඩිමගේ තියෙන්නේ කීවෙනි කාණ්ඩයටද 8 වෙනි කාණ්ඩයට අඩුමගේ තියෙන්නේ පළවෙනි කාණ්ඩයට. ඒ වගේම මේකේ තවත් මේ 2ට වඩා 3 අඩුයි 5ට වඩා 6 අඩුයි. අක්වක් විචලනයක් පෙන්වනවා. දිගටම වැඩි වේගන යන්නේ නැහැ. 2ට වඩා 3 අඩු වෙනවා 3ට මේ 5ට වඩා 6 අඩු වෙනවා. හරි. 5ට වඩා මොකද මේ 2ට වඩා 3 කියන්නේ දෙවෙනි කාණ්ඩයේ කෙනාට වඩා තුන්වෙනි කාණ්ඩයේ කෙනා තරමක් අඩුයි. හැබැයි මේ ගොඩාක් පල්ලෙහාට යන්නේ නැහැ. මේ දෙක අතර 1 2 අතරට යනවා. ඊට පස්සේ පස්වෙනි කාණ්ඩයට වඩා හයවෙනි කාණ්ඩේ
අඩුයි ඒකත් මේ 6යි 5යි 4යි අතර තමයි මේක අඩු වෙන්නේ. නැතු මේ ඩූංගල පල්ලයට යන්නේ නැහැ. බලන්න මේ ආවර්තය මේ තුන්වෙනි ආවර්තය. ඒකේ අඩුම පළවෙනි කාණ්ඩේ වැඩිම අටවෙනි කාණ්ඩේ. හරි. මම පොඩ්ඩක් මතක් කරා ඔයගලන්ට මේකේ තියෙන තොරතුරු හරි. හොඳට මතක තියාගන්න අවශ්‍යයි වැඩිම. එතකොට මෙතෙන්ට උත්තරේ ඉන්නේ කවුද? හීලියම්. හීලියම්. දෙක වගුවේ දී ඇති මූලද්‍රව්‍ය ඇසුරෙන් පහත දී ඇති ඒකත් එකමනේ B විද්‍යුත් ඍණතාවයේ උපරිම කෙනා කවුද? ෆ්ලෝරින් නේ විද්‍යුත් ඍණතාවයේ වැඩිම කෙනා කවුද? ෆ්ලෝරින්. ඔක්කොම මූලද්‍රව්‍ය 120ෙන්ම වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ ෆ්ලෝරින්ට. ඒකේ අගය 4යි. කවුද ඒ අගය දෙන්නේ? පෝලින් කියන කෙනා. පෝලින් පරිමාණය කියලා නෙමෙයි කියන්නේ. පෝලින් කියන කෙනා තමයි ඒක ඉදිරිපත් කරන්නේ ලයිනස් පෝලින් කියන පුද්ගලයා. එතකොට එයා ඉදිරිපත් කරන පරිමාණය නිසා ඒකට අපි කියන්නේ පෝලින් පරිමාණය. පෝලින්ගේ පරිමාණයට අනුව වැඩිම විද්‍යුත් ඍණතාවයක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන අල්ලගෙන තද කරලා තියාගන්න කෑදරම කෙනා. ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ කාගේ හරි දැක්කොත් ඒකත් ගන්න කැමති කෙනා තමයි මේ ෆ්ලෝරින්. බලහත්කාරයෙන්ම ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න පුළුවන් වැඩිම බල පුළුවන් කාරකමක් තියෙන කෙනා. ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමන තමා දෙසට. ෆ්ලෝරින් නේ. ෆ්ලෝරින් අගේ කීයද? 4යි. මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දැන් ඕන්න ඔයාලට මේකෙන්ම ගන්න පුළුවන් මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් පළවෙනි 1යි 2යි. එතකොට 2යි. මෙතන තියෙනවා 8ක් ඉලෙක්ට්‍රෝන 8යි. මෙතන තියෙනවා දෙවෙනි කාණ්ඩ නිසා 2යි. 2යි 8යි 2යි. හරි. පළවෙනි මූලද්‍රව්‍ය විශ්සේ ඕනම මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔබට කියන්න පුළුවන් වෙනුන ටක් ගාලා. ඒක පුරුදු කරලා තියෙන්නේ. ඒ ප්‍රැක්ටිස් එක නැත්තම් නැවත ඒ පාඩම් බලන්න පුළුවන් YouTube වල තියෙනවා. කරපුවා. හරි. ඒවා මේව කරගන්න පුළුවන්. හරි. ඒ වගේම සමහර අය ඉල්ලීම් කරනවා මේ සම්පූර්ණ සමහර පාඩම් ආයිත් සම්පූර්ණයෙන්ම ඉන්ඩිවිජුවලි ඒගොල්ලන්ට කියලා දෙන්න. දැන් එහෙම ඉල්ලීමක් කරොත් මට තියෙන වෙලාවක් මොකක් හරි arrange කරලා පුළුවන්. හැබැයි ඒක අපිට නොමිලේ කළ නොහැකි. දැන් අපි කරනවානේ ඊටාම අඩු මුදලට මේකත් කරන්නේ. එතකොට යම්කිසි ළමයෙකුට යම්කිසි පාඩමක් ගොඩාක්ම අප්සෙට් නම් එතකොට ඒ අයට පුළුවන් අවශ්‍ය මට තියෙන වෙලාව නම් ඊටාම සීමිතයි. හරි. උදේ පාන්දර හරි ඒ වගේ වෙලාවක අරගෙන පැය දෙකක් විතර දාලා හැබැයි ඒකට ගෙවීමක් කරන්න වෙනවා. නිකන් කරන්න බෑ. යම්කිසි සමහර ළමයි බලාපොරොත්තු වෙනවා නිකන් කරයි කියලා. එහෙම කරන්න බෑ. දැන් මේ සතිය තුල 11 වසරේ ප්‍රශ්න පත්‍ර පන්තිය දුන්නාට පස්සේ ප්‍රශ්න පත්‍රය දුන්නාට පස්සේ දෙවෙනි වාරේ සමහර ළමයිගේ ලකුණු යම් කිසි ප්‍රමාණයක අඩුවීමක් තියෙනවා. සමහර ළමයිට ශීඝ්‍ර අඩුවීමක් තියෙනවා. දැන් ඒ කියන්නේ ඔන්ලයින් ක්ලාස් එක හරියට කරගෙන නැහැ. එතකොට මේ සමහර දෙමව්පියෝ කතා කරලා ඇත්තට මම හිතන්නේ 4-5 දිනෙම කතා කරා. අහනවා මේ අමතර පන්තියක් කරලා දෙන්න පුළුවන්ද? ඉතින් පුළුවන්. ඒකට මුදල් ගෙවන්න ඕනේ. නිකන් කරන්න බෑ. හලෝ. ඔව්. ඔව් නා. ඉතින් මේ හරිද? එහෙම දැන් ස්පෙෂලි කරගන්න ඕන නම් ආයිත් පාඩම ඉන්ඩිවිජුවලි එයාට විතරයි. එතකොට හෝ ළමයි දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙලා හරි කමන්නේ. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒවට දැන් අපි පාඩම කරලා ඉවරයිනේ ප්‍රශ්නත් කරලානේ දැන්. එතකොට අර එහෙම පැය ගණන් අපිට නිකන් අපිට මේ කරන්න බෑ. ඒක නිසා පොඩ්ඩක් එහෙම අවශ්‍යතාවයක් තිබුණොත් මම මේ ළමයිට කිව්වා යම්කිසි ගෙවීමක් කරන්න ඕනේ. නිකන් කරන්න බෑ. හොඳ ඒකත් අපිට දැනුම් දෙන්න ඕනේ. මොකද සමහර අය හිතන් ඉන්නවා මේ අර ඒක නිකම්ම පැය ගාණක් තනියම කරන්නේ. එහෙම කරන්න බෑ පුතේ. තියෙන වෙලාව අපිට තරතරන් වගේ වටිනවා. හරිද? ඒක නිසා යම්කිසි කෙනෙක් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් කෝල් එකක් දීලා මට තියෙන වෙලාව සීමිත නිසා මං කියන වෙලාවට ජෙස් වෙන්න පුළුවන් නම් උදේ පාන්දර වගේ පුළුවන් නම් Tamante මගේ රිච්ච පාඩම් අලුතෙන්ම සම්බන්ධ වෙච්ච සමහර ළමයි එහෙම ඉල්ලීම් කරනවා. ඉතින් ඔබට පුළුවන් ඒවා අපි YouTube වල දාලා තියෙනවා. ඒවා 7-5ක්වත් ගන්න නැතුව ආයි බලන්න පුළුවන්. ඕනම පාඩමක් අපි කරේ. ටිකම තමයි මම ආයි කියලා දෙන්නේ. හරිද?
මේ ඒකෙන් බලලා මම කියනවා ඉගෙන ගන්න කියලා. ඒක සමහර ළමයි කියනවා අනේ සර් එහෙමත් හරියන්නේ නැහැ. තනියම කරන්න ඕනේ. මට මම සර්ත් එක තනියම මේ ඉන්ඩිවිජුවලිම කරගන්න ඕනේ කියලා. එතකොට එහෙමත් chance එකක් දීලා ඉන්ඩිවිජුවලි කරගන්න ඕනේ කිව්වොත් ඉතින් ඒකට ආයෙ කිරීමක් කරන්න වෙනවා. හරි මම ඒක පොඩ්ඩක් දැනුවත් කරේ. සමහර දෙමව්පියෝ හිතන් ඉන්නවා ඒක මේ නොමිලේ කරගන්න එහෙම කරන්න බෑ. හරි නොමිලේ ඔබට කරපු පාඩම් ටික බලන්න අවස්ථාව දීලා තියෙනවා. හරි ඇති තරම් වාරයක් වෙන පන්ති වල වගේ අපි එකපාරක් බලන්න එහෙම නෙවෙයි ඕන තරම් වාරයක් ඕන පාඩමක් ආයි බලන්න chance එක දීලා තියෙනවා. ඉතින් ඒක පැය ගානක් පොඩ්ඩක් ඒකත් එක්ක සම්බන්ධ වෙලා ලස්සනට ඒක විස්තර කරනවා. ඒකෙන් කරගන්න පුළුවන්. හරි එහෙමත් බැරි ළමෙක් තමයි ඉතින් අර විදිහට ඔප්ෂන් එකට යන්න ඕන. හරි හොඳයි. ඊළඟට අපි යනවා ඇලුමිනියම් හා ඔක්සිජන් සංයෝජනයේ වී සෑදෙන සංයෝගයේ සූත්‍රය. දැන් මේකෙන් බලන්න මේ ඉන්නේ තුන්වෙනි කාණ්ඩයේනේ. ඇලුමිනියම් ඉන්නේ තුන්වෙනි කාණ්ඩේ. මේ ඔක්සිජන් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ. පේනවනේ ඔක්සිජන් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ. එතකොට තුන්වෙනි කාණ්ඩයේ සංයුක්තාවය 3යි 6 වෙනි කාණ්ඩයේ සංයුක්තාවය 6 හෝ 2. අපි ගන්නෙ 2 අඩු වගේ. ඒවා කියලා දීලා තියෙනවා. දැන් ඉතින් සූත්‍රය ගොඩනගා ගන්නයි තියෙන්නේ. හරි? පැත්තකින් හදලා බලන්න. ඇලුමිනියම් වල සංයුක්තාවය 3යි ඔක්සිජන් වල සංයුක්තාවය 2යි. දෙක මාරු කරන්න තියෙන්නේ. මේක මේකට මේක මේකට. එතකොට එනවා Al2O3. ඔන්න Al2O3 ඊළඟට අපිට කියනවා පහත සඳහන් වාක්‍යවල වරහන් තුල ඇති වචන අතරින් ගැළපෙන වචනය තෝරා යටින් ඉරක් අඳින්න. ගැළපෙන එක යටින් ඉරක් අඳින්න කියලායි කියන්නේ. එතකොට දැන් මේ ගැළපෙන එක යටින් ඉරක් අඳින්න කියලා මේකේ වචන වලින් ණයට යටින් ගැළපෙන වචන යටින් ඉරක් අඳින්න කියලා කිව්වම සමහර ළමයි කපනවා. මෙහෙම අනවශ්‍ය ඒවා කපලා දාලා අනිත් එක ඉතුරු කරනවා. දැන් මේ දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් වලට අනුව වැඩ කරන්නට ඕනේ. තේරුණාද? නැතෝ දැන් මේ කපන්න කියලා මේකේ නෑ. ඉතුරු කරන්නේ කියලා නෑ. යටින් ඉරක් අඳින්නේ කියලා තියෙනවා යටින් ඉරක් අඳිනවා. සමහර ළමයි මේ පඬිතකම් කරනවා. හරි. එහෙම නෙවෙයි කියලා තියෙන එක කරන්න ඕනේ. සමහර ලාවට ඒ උත්තරේ හරියට ඉර ගහලා තිබුණත් කියලා තියෙන එක නොකරීම නිසා සමහරට ලකුණු ලැබෙන්නත් පුළුවන්. මොකද ප්‍රශ්න පත්‍රයක් කරනකොට ඒ දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් හරියට කියවලා ඒකට අනුව කරන්න ඕනේ. හයිඩ්‍රජන් හා ක්ලෝරින් අතර ඇතිවන සංයෝගයේ බන්ධනය. ළමයි හයිඩ්‍රජන් සහ ක්ලෝරින් අතර ඇතිවන සංයෝජනයේ අනිවාර්යයෙන්ම ද්‍රවීය සහසංයෝජ එකක්. ඇයි? දැන් මම පැහැදිලි කරොත් ඇයි මේක ද්‍රවීය මේක උදාහරණ ගන්නෙත් මම මේකමයි පැහැදිලි කරන්න ඕගලන්ට. ඇයි මේක ද්‍රවීය සහසංයෝජ මේ බන්ධනයේ දෙපැත්තේ ඉන්නේ විද්‍යුත් ඍණතාවයේ සමාන කෙනෙක් නෙවෙයි. දැන් මේක 2.1යි මේක 3යි. ඒතර මේ දෙන්න අතර විද්‍යුත් ඍණතාවය වෙනස්. මෙයාගේ මේ හැකියාව වෙනස්. ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව වෙනස්. ඒ අනුව ක්ලෝරින්ගේ පැත්තට මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර යන නිසා මෙතන සුළු ඍණ ආරෝපණයකුත් මෙතන සුළු ධන ආරෝපණයකුත් හට ගන්නවා. දැන් මේවා අපි ඇත්තටම මේ මෑතකදී ඔබට ඉගැන්නුවේ. මතක නැත්තම් ඇත්තටම අර ඉන්ඩිවිජුවල් ක්ලාස් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම මේවා සියල්ලම අපි කරපු ටික වීඩියෝස් ටික තියෙනවා සෑම පාඩමකම. ඒතර ඕගලන්ට පුළුවන්. හැබැයි ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඒක අර කම්මැලියාවට ඈලියාවට නිකන් ඔහේ නිකන් බල්ලා එක නැතුව හොඳට මනස සෙට් කරගෙන ඈ මම මේක දැන් මොසර්ගේ පාඩම මොන දැන් තියෙනවා කියලා ඒක ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මේ මම හරියටම මේක ඉගෙන ගන්නවා කියලා නවත්ත අවශ්‍ය තැන් ආයෙත් පිටිපස්සට අරගෙන ඒ ඕන පාඩමක් ඔබට ඉතා පහසුවෙන් ආයි අහලා ඒ සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න පුළුවන්. හරි. ඒකේ ප්‍රශ්නයක් දෙකක් බැරි නම් ඔබට පන්ති ඉවර වෙලා අහන්නත් පුළුවන්. ප්‍රශ්න ගානක් බර ගානක් අහන්න මුළු පාඩමක් එක්ස්ප්ලেইন කරන්න නෙමෙයි මං කියන්නේ. දැන් ඔයා පාඩමක් කරගෙන යනකොට ඒකේ යම් පොඩි තැන් සමහර වෙලාවට විනාඩි 5ක විනාඩි 2ක 3ක පොඩි ප්‍රශ්න ඒ වගේ තැන් निराකරණය කරගන්න පන්ති ඉවර වෙලා ඉඳලා පුළුවන්. පන්ති ඉවරලා හැබැයි ප්‍රශ්න 10 15 එකපාර එහෙම බෑ. හරි. එක ළමයෙකුට පැය ගණන් වියදම් කර මේවා කරන්න බෑ. Tamanට පුළුවන් මේ පාඩම කරද්දී Tamanට මතුණු සමහර තැන් ක්ලියර් කරගන්න පන්ති ඉවර වෙලා. ඒකට අපි අය කිරීමක් කරන්නේ නැහැ. හරි. ඉතින් එහෙමත් බැරි කෙනෙක් තමයි අර වගේ ඔප්ෂන් එකකට යන්න ඕන. මොකද නිකම් මුදල් වියදම් කරන්න ඕනේ නැහැ නේද? දෙමව්පිය අමාරු වෙනවා හම්බ කරන්නේ. හරි. ඉතින් කෙසේ වෙතත් දැන් මෙතන අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ මෙතන තියෙන්නේ සහසංයුජ බන්ධනයක්. හැබැයි දෙපැත්තේ පරමාණු දෙකේ විද්‍යුත් ඍණතාව වෙනස් වුණාම මේක ද්‍රවීය සහසංයුජ වෙනවා. දැන් පූර්ණ සහසංයුජ බන්ධනයක් නැත්නම් නිර්ද්‍රවීය සහසංයුජ බන්ධන තියෙන්නේ කාගේද? දැන් බලන්න හයිඩ්‍රජන්. මේකත් සහසංයුජයි. මේක ඇවිල්ලා දෙපැත්තේ විද්‍යුත් ඍණතාව සමානයි.
මෙයාගේ විද්‍යුත් ඍණතාවයක් 2.1යි මෙයාගේ විද්‍යුත් ර්ණතාවයක් 2.1යි. ඒ අනුව මේ බන්ධනය කොයි පැත්තටවත් ඇදෙන්නේ නැහැ. අන්න එතකොට ඒක සාකේලීම සහ සංයුජ. මේක ඇවිල්ලා සහ සංයුජ තමයි. ඒකෙත් මොකද්ද? එතන ගැලපෙන වචනේ මොකද්ද? ද්‍රවීය සහ සංයුජ. ද්‍රවීය සහ සංයුජ. හරි. ඊළඟට ඇලුමිනියම ඔක්සිජන් සංයෝජනයෙන් සෑදෙන ඔක්සයිඩය. මොකද කියන්නේ? ඔය ඔක්සයිඩ් වල ආම්ලික බාෂ්මික සහ උභයගුණී ස්වභාවය ඔබ දැනගන්න ඕනේ. ඇලුමිනියම් ඔක්සයිඩ් කියන්නේ උභයගුණී ඔක්සයිඩ් එකක් කියලා දැනගන්නට ඕනේ. මේ තියෙන්නේ මේ. මේක ඔයාගේ තුන්වෙනි පාඩමේ තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ළමයි ලෝහනේ. මේ සෝඩියම්, මැග්නීසියම් මේවා විල ලෝහ. මේ තියෙන්නේ අලෝහනේ. අලෝහ. එතකොට මේවායේ ඔක්සයිඩ් බලන්න මේ ආම්ලික බාෂ්මිකයි. අන්න ඇලුමිනියම් ඔක්සයිඩ් වල උභයගුණී ඔක්සයිඩ් එකක් එනවා. එතනින් එහාට ආම්ලිකයි. මෙහාට යන්න ආම්ලික බව වැඩි වෙනවා. මේ දුබල ආම්ල, ප්‍රබල ආම්ලික. ඉතින් මේ අවබෝධය මේ වගුව හොඳට බලාගෙන යන්න ඕනේ. මේක හොඳට තේරුම් අරන් යන්න ඕනේ. නිතර මේකෙන් අහලා තියෙනවා. ඒකේ ඉන්න උභයගුණී ඔක්සයිඩ් එක කවුද කියලා හොඳට මතක තියාගන්න. ඒකේ මේ පැත්තට තියෙන්නේ භස්ම, මේ පැත්තට තියෙන්නේ අම්ල. මේ පැත්තට යනකොට භස්ම බව වැඩි වෙනවා. මේ පැත්තට යනකොට අම්ල බව අර pH එක මතකද pH? pH 7යි නම් උදාසීනයි. 7ට වැඩි නම් බාෂ්මිකයි. 7ට අඩුයි නම් ආම්ලිකයි කියලා එහෙම එකක් ඉගෙනුවේ. ඒ වගේ තමයි මෙතන. හැබැයි මේ පැත්තට යනකොට ආම්ලික ගතිය වැඩි වෙනවා. pH වල නම් අනිත් පැත්තට ආම්ලික ගතිය වැඩි වෙන අඩු වෙනකොටනේ. එතකොට මේකේ ආවර්තය ඔස්සේ වමේ සිට දකුණට යනකොට ආම්ලික බව වැඩි වෙනවා. මෙහෙට එනකොට බාෂ්මික බව වැඩි වෙනවා. මේ බස්ම. එහෙනම් අපේ පාඩමට අපිට අවශ්‍ය කෙනා තමයි ඇලුමිනියම් ඔක්සයිඩ් උභයගුණී කෙනා. හොඳට මතක තියාගන්න. හරි. උභයගුණී කෙනා ගෙන් පස්සේ අම්ල ගතිය එනවා. මීට පටන් ගන්න භස්ම වලින්. ලෝහ වල ඔක්සයිඩ් බාෂ්මිකයි කියලානේ කියන්නේ. හරි. එතකොට ඒකට උත්තරේ මොකක්ද? ඇලුමිනියම් හා ඔක්සිජන් සංයෝජන සෑදෙන ඔක්සයිඩ් උභයගුණී වේ. ඔන්න. හරි. ඊළඟට අපි යනවා ඔව් ඒක ඉවරයිනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ 7 වෙනි පාඩමට අදාළ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන පාඩමට අදාළව ප්‍රශ්න ටික. මේක තමයි ගොඩක් ළමයිට බැරි පාඩම. ඒක තමයි ගොඩක් ළමයිට මේ ඉල්ලීම් කරන්නේ මෙන්න මේ පාඩම අනේස අපිට කරන්න ආයි කියලා. හරි. ඉතින් එහෙම වුණොත් මම මේ වාකාරි මීට මේ පොඩි ප්‍රශ්න පත්‍රයක් විදියට මේක සකස් කරගෙන අපි පුළුවන් වුණොත් අමතර පන්තියක් කරමු විභාගෙට කලින්. ප්‍රශ්න පත්‍ර පන්තියක් විදියට ප්‍රශ්න ටිකක් හදලා මේ පාඩම අවබෝධ වෙන විදියට ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න පුළුවන් අමතර දවසක් දාගෙන. හරි. මොකද මේක ගොඩක් අය මේ පාඩම අනා ගන්නවා. වැඩි අවුල් කරගන්න. හරි. එතකොට මවුල ගණන් අරෝමේව මෙලෝඩියක් කරගන්න බෑ. මේක ඇති දෙයක්වත් නෑ අත්‍තරම. හරි බලමු. 51. කාබන් ග්‍රෑම් 12ක තියෙන නැත්නම් තින නෙවෙයි තියෙන පරමාණු සංඛ්‍යාවට සමාන පරමාණු සංඛ්‍යාවක් තිබෙන්නේ පහත සඳහන් කුමකද? එතකොට අතන මේ ගාන කරන්න ඕගොල්ලන්ට දෙන්න ඕනේ මෙන්න මේවා. ඔක්සිජන් එක දාලා නැහැ මේකේ 16යි කියලා දෙන්න ඕනේ. හයිඩ්‍රජන් 1යි කියලා දෙන්න ඕනේ. සෝඩියම් 23යි කියලා දෙන්න ඕනේ. ඒවා පාඩම් කරන්න බෑනේ. ඒවා ඔයාලට දීලා තියෙන්න ඕනේ. අතන මේක ටයිප් කරලා නැහැ මෙතන. නෑනේ ටයිප් කරලා නැහැ. ඉතින් ඒක ඔබට ලබා දිය යුතු දත්තයක්. මේ දත්ත දෙන්න ඕනේ. දත්ත දීලා තියෙනවා කියලා ඕන ලියා ගන්න උතන. මේ දත්ත ටික දීලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා හොඳටම ඔක්සිජන් ග්‍රෑම් 12ක හරියටම ඔක්සිජන් ග්‍රෑම් 12ක ඔක්සිජන් ග්‍රෑම් 12 ඔබට මතක ඇති මවුලේ අර්ථ දැක්වීම. ඔක්සිජන් ග්‍රෑම් 12ක ඔක්සිජන් වේ සෝරි කාබන් ග්‍රෑම් 12ක හරියටම කාබන් ග්‍රෑම් 12ක් ගත්තොත් ඒ ග්‍රෑම් 12ේ කාබන් පරමාණු කොච්චර තියෙනවද? 6.02 වැඩි කිරීම 1023ක් තියෙනවා. කාබන් ග්‍රෑම් 12ක් මෙහෙම කිරා ගත්තම ඔය කාබන් හැදලා තියෙන මොනවද? කාබන් පරමාණු වලින්. එතකොට මේ කාබන් ග්‍රෑම් 12ක් කිරා ගත්තම හරියට මේකේ කාබන් පරමාණු මේ වගේ කාබන් පරමාණු කොච්චර තියෙනවද? මෙන්න මෙච්චර ගාණක් තියෙනවා. මේකට අපි කියන්නේ මොකද්ද? ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. මේකට අපි කියන්නේ ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. එතකොට යම්කිසි මූලද්‍රව්‍යයක හරිද? යම්කිසි මූලද්‍රව්‍යයකට ඕනම මූලද්‍රව්‍යයකට තියෙනවනේ පුතේ මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා එකක් තියෙනවනේ. ඕක පාඩම් කරන්න ඕනේ නැහැ විභාගෙදි දෙන්න ඕනේ. නමුත් කාබන් වල ඔබ දැනගන්න ඕනේ. අනිත් ඒවා කාබන් වල අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ.
හරි. එතකොට කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. එතකොට යම් කිසි මූලද්‍රව්‍යයකින් හරිද කිසියම් ඕනම මූලද්‍රව්‍යයකට මේ ලෝකයේ තියෙන 120ක් වූ මූලද්‍රව්‍ය වල හැම මූලද්‍රව්‍යයකටම තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක්. එතකොට ඒ අදාළ මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් කිරලා ගත්තොත් දැන් උදාහරණයක් කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. එතකොට යාගෙන් හරියටම ග්‍රෑම් 12ක් කිරලා ගත්තොත් හරිද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් කිරලා ගත්තොත් එතන තියෙනවා පරමාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. මෙන්න මෙච්චර තියෙනවා. තව උදාහරණයක් ගත්තොත් දැන් මැග්නීසියම් කියන කෙනා ගන්නකො. මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 24යි. එතකොට ළමයි මැග්නීසියම් මේව පටි වගේ තියෙන්නේ. හරි? එතන මැග්නීසියම් ග්‍රෑම් 24ක් කිරලා ගත්තොත් හරියටම එතන තියෙනවා මැග්නීසියම් පරමාණු 6.022 වැඩි කිරීම 1023ක් එවත් ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය සංකල්පය අංක 1ට දැනගන්න ඕනේ. මොකක්ද මේ සංකල්පය? ඕනම මූලද්‍රව්‍යයකට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් තියෙනවා. ඒ යම්කිසි මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් කිරලා ගත්තොත් එම ග්‍රෑම් ගණන තුල තියෙන පරමාණු සංඛ්‍යාව මූලද්‍රව්‍ය අනුව වෙනස් වෙන්නේ නැහැ. මූලද්‍රව්‍යෙන් මූලද්‍රව්‍යයට වෙනස් වෙන්නේ නැහැ. ඕනම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් කියලා ගත්තොත් ඒකේ තියෙන්නේ මෙන්න මෙච්චර පරමාණු සංඛ්‍යාවක් තමයි. හරි? පරමාණු සංඛ්‍යාව. එතකොට දැන් අපිට කියන්නේ මොකද්ද? දැන් අපි තේරුම් ගත්ත කාබන් ග්‍රෑම් 12ක තියෙන පරමාණු ගාන 6.022 වැඩි කිරීම 1023. දැන් එතකොට අපෙන් අහනවා මේ සංඛ්‍යාවට සමාන පරමාණු සංඛ්‍යාවක් තියෙන්නේ මොකේද? දැන් අපිට දීලා තියෙනවා මේකේ දීලා තියෙනවා මොනවද? කාබන් කීයද? ඔක්සිජන් 16යි කියලා දීලා තියෙනවා. හයිඩ්‍රජන් මං කිව්වා 1යි කියලා දීලා තියෙනවා. ලියා ගන්න කියලා කිව්වා. සෝඩියම් 23යි කියලා දීලා තියෙනවා. දැන් බලමු එහෙනම් මේක ඔක්සිජන්ට අරන් ඔක්සිජන් ග්‍රෑම් 16ක් ගත්තොත් තමයි එතන පරමාණු 6.022 වැඩි කිරීම 1023ක් තියෙන්නේ. ඇයි ඒ? ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. එහෙනම් යාගෙන් ග්‍රෑම් 16ක් ගත්තොත් ඔක්සිජන් පරමාණු මෙච්චර ගාණක් තියෙනවා. එතකොට මේ උත්තරේ ගන්න පුළුවන්ද? බෑනේ. බෑ. ඇයි? ග්‍රෑම් 16ක් ගත්තොත් තමයි ඔක්සිජන් වලින් ග්‍රෑම් 16ක් ගත්තොත් තමයි කාබන් වලින් ග්‍රෑම් 12ක තියෙන පරමාණු ගානට සමාන ඔක්සිජන් පරමාණු ගානක් ගන්න පුළුවන්. ඒක ගන්න බෑ. ඊට පස්සේ මේක ගන්නත් බෑ. එහෙනම් ඒක ඉවරයි වැඩේ. හයිඩ්‍රජන් වලින් එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එකයි. එහෙනම් හයිඩ්‍රජන් වලින් ග්‍රෑම් එකක් ගත්තොත් තමයි එතන හයිඩ්‍රජන් පරමාණු 6.022 වැඩි කිරීම 1023ක් තියෙන්නේ. එහෙනම් ඒක ගන්නත් බෑ. මෙතන ග්‍රෑම් දෙකක්නේ තියෙන්නේ. සෝඩියම් අන්න වැඩේ ගොඩ. සෝඩියම් වලින් ග්‍රෑම් 23ක් ගත්තොත් එතන තියෙනවා 6.022 වැඩි කිරීම 10 මේ අගයත් මතක තියාගන්න. මේ සංඛ්‍යාව පාඩම් කරගන්න. ගැලපෙනව නේද මේ? කාබන් ග්‍රෑම් 12ක තියෙන පරමාණු ගානම නේද සෝඩියම් ග්‍රෑම් 23ක තියෙන්නේ මේ. එහෙනම් උත්තරේ කීයද? අංක 3. අංක 3. අංක 3. පනස් දෙක පහත දැක්වෙන අණු යුගල අතරින් සමාන අණුක ස්කන්ධයක් සහිත යුගල වන්නේ සමාන අණුක ස්කන්ධයක් සහිත යුගල. ඉතින් ඒවයි වෙන වෙනම හොයන්න වෙනවා අපිට දල වශයෙන් ගාන ගන්න වෙනවා. සමාන අණුක ස්කන්ධ. එතන මෙතන දීලා තියෙනවා නයිට්‍රජන් එකක් 14යි. මෙතන N2 කියන්නේ එතකොට මොකද? 14 ඒවා දෙකක් කීයද? 28යි. නේ? ඊට පස්සේ කාබන් එකක් කීයද? 12යි මේ. කාබන් එකක් 12යි. ඔක්සිජන් එකක් කීයද? 16යි. එතකොට 12යි 16යි ඒත් කීයද? 28යි නේ. අන්න ගැලපෙනව නේද? වැඩේ පළවෙනි එකෙන්ම හරි ගියා. එතකොට මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධයට මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි. ඒ අනු උත්තරේ 1. අනිත් ඒවා බලන්න දෙයක්වත් නැහැ. ගානට 28ට 28 යනවා. මේවා ගත්තොත් අපි නිකන් හදලා බලමු ඕන්න. අද විභාගෙදී හදන්න යන්න එපා. ගැලපුණාද එතනින් එහාට ආයි අනේ මේකට තියනද කියලා බලන්න දෙයක් නැහැ නේ. හරියටම ගැලපෙනව නැති මේකනේ උත්තරේ. හරි. විභාගෙදී කාලය වැදගත්. ඔන්න ඉතුරු වුණොත් කාලය ආයි බලන්න මේවා. වැඩක් නැහැ. ඉතින් මේවා බලලා තීරුමක් නැහැ. දැන් මේ වගේ එකක් කෙලින්ම අපිට අයින් කරන්න පුළුවන්. මේ උත්තරේ වෙන්නම් බෑනේ. ඇයි ඒ? මෙතන 28යි. මෙතන හයිඩ්‍රජන් එකක් එකයිනේ. ඒතකොට එක් වරක් දෙක දෙකයි. මේ දෙක මේක සමාන නැහැ. මේකට මේක සමාන නැහැ. මේකේ කාබන් එකක් 12යි. 12 ධන හයිඩ්‍රජන් එකක් එකයි. මේ හයිඩ්‍රජන් එකක් එකයි. එකේව හතරක් හතරයි. එතකොට කීයද? 16යි. මෙතන නයිට්‍රජන් එකක්
14යි නේ. මේ තියෙන නයිට්‍රජන් එකක් 14යි. ඒකට හයිඩ්‍රජන් 3ක් එකතු වෙනවා. එතකොට කීයද? 17යි. ගැලපෙන්නේ නැහැනේ. වෙනස්. මේක ඔක්සිජන් එකක් 16යි. 16ව දෙකක් කීයද? 32යි. මෙතන නයිට්‍රජන් එකක් 14යි. ඔක්සිජන් එකක් 16යි කීයද? 30යි. ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. එහෙනම් උත්තරය 1 කියලා දැන් වඩාත්ම පැහැදිලි. 1. හරි නේද? හොඳයි අපි ඊළඟ එකට යමු. පාද සංයෝග යුගල අතරින් ස්කන්ධය අණු ඔක්සිජන් ප්‍රතිශතය ආසන්න වශයෙන් සමාන වන තවත් එකක්. තවත් එන විදියක්. තවත් එන විදියක්. පාද සංයෝග යුගල අතරින් ස්කන්ධය අණු ඔක්සිජන් ප්‍රතිශතය ආසන්නව සමාන වන සංයෝග යුගල වන්නේ. ඔක්සිජන් ප්‍රතිශතය ආසන්නව සමාන වෙන හරියටම සමාන නෙවෙයි ආසන්නව. දැන් ඉතින් වැඩේ ටිකක් අමාරුයි. හොයන්න වෙනවා. නේ? හොයන්න වෙනවා. දැන් බැලුවොත් මේකේ කොහොමද ඔක්සිජන් ප්‍රතිශතය හොයන්නේ? ටිකක් වෙලා යන වැඩක්. මේකේ ඔක්කොම සංකීර්ණ අණු තියෙන්නේ මේ. ඉතින් වැඩේ ටිකක් අමාරුයි හොයාගන්න. අපි බලමු. දැන් අපිට පේනවා මෙතන ඉස්සෙල්ලා මෙයාගේ අණු මේ දැන් මම ඉස්සෙල්ලා පෙන්නන්නම් ඔයාලට මේකේ ඔක්සිජන් ප්‍රතිශතය කොහොමද හොයන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයාලට සංයෝගයේ සාපේක්ෂ අණු ස්කන්ධය හොයාගන්න වෙනවා. කොහොමද හොයන්නේ? පළවෙනි එක ගමු. 12 දැන් මේ වගේ වට තරමක් වෙලා යනවා. දැන් ඕගලන්ගේ විභාගෙට දෙන ප්‍රශ්න විභාගෙට එන ප්‍රශ්න ටිකේ ඔක්කොටම එකම වෙලාව වෙන් කරගන්න එපා. හරිද? ඔයා කරන්න ඕනේ මොකද්ද? ඉක්මනින් කරන්න පුළුවන් ඒවා කරලා මේ වගේ ඒවට වෙලාව යනවා. විනාඩි 2ක් විතර සමහරට යයි. හරිද? ඊටත් වැඩි යයි. එතකොට අර ටට්ටක් ගාලා කරගන්න පුළුවන් ටික ඉස්සෙල්ලා කරන්න ඕනේ. ප්‍රශ්නයක් දැන් ප්‍රශ්න පත්‍රේ බලාගෙන යනකොට ඔයා කරන්න ඕනේ එකින් එක බලාගෙන මේක පළවෙනි ප්‍රශ්නේ කියවනවා. ඒක ලේසි ගොඩක් වෙලාවට ලේසි එකක් එන්නේ පළවෙනි ප්‍රශ්නෙට. ඉතින් ඒක කරනවා. හරි? ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ කියවනවා. මෙහෙම ප්‍රශ්න ටික කියවන්න ඕනේ. කරන්න පුළුවන් නම් ඒ වෙලේ පටස් ගාලා කරා. බැරි නම් ඒක රවුන්ඩ් කරලා තියලා ගියා. හරිද? එමය වෙන්නේ. නැතුව මම එකින් එක තමයි කරන්නේ. මම අර එහෙම නෑ මම පළවෙනි එක කරලා ඊට පස්සේ දෙක කරලා ඊට පස්සේ තමයි තුන එහෙම තමයි මම කරගෙන යන්නේ කියලා ඔයා හිටියොත් එහෙම මැදදී අමාරු ප්‍රශ්නයකට හිර වුණොත් එහෙම දන්න ටික කරගන්න වෙලාවක් නැති වෙනවා. හරි? අර දන්න ෂුවර් එකටම ගහ ගන්න තියෙන ඒවා ටික බලන්නවත් වෙලා නැති වෙනවා. මේක නිසා ප්‍රශ්න පත්‍රය කරන විදිය දන්නව නේද? ප්‍රශ්න පත්‍රය කරන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා කියවනවා. පළවෙනි කියා පුළුවන් නම් ඒ වෙලේ ඔළුවට ආවනම් සරල උත්තර නැත සමහර ඒවාට එනවා. බැලුමට උත්තර ගන්න පුළුවන් ඒවා එනවා. මේවා පටස් ගාලා ගැව්වා. ඊළඟ එකට ගියා. ඒක අමාරුයි වගේ තේරුණා නම් රවුන්ඩ් කරා. ඒක තියුවා. ඊළඟ එකට ගියා. එහෙම ප්‍රශ්න සියල්ලම එකින් එකට ඔබට කරගෙන යන්න ඕනේ එකපාරක්. ඒ පාර ඔයාට මේ පළවෙනි වතාවේදී එහෙම කරගෙන යනවා. අමාරු ඒවා තියාගෙන ලේසි ටික කරගෙන යනවා. ඊට පස්සේ තමයි අමාරු ඒවාට බහින්නේ. නැත්තම් අමාරු එකකට හිර වුණොත් දන්න ටික කරගන්නවත් වෙලාව නැති වෙනවා. හොඳට මතක තියාගන්න. දැන් සමහර ළමයට එහෙමවත් අවබෝධයක් නැහැ. ප්‍රශ්න පත්‍රය අරගෙන එකින් එක බොහොම නැමි ඇඹරි ඒව කර ඉන්න වෙලාවක් නැහැ හරියට කරන ළමයෙකුට හරිද? ගත්ත කරා වටපිට බලද්ද සමහර අය කියනවා කොළ කෑලි වලින් ගහනවා ඒ උත්තරේ ඇඟිලි වලින් පෙන්නනවා දෙකට කීයද එකට කීයද ඒව කර ඉන්න වෙලාවක් නැහැ. දක්ෂ ළමයෙකුට අනිත් අයට උදව් කර එහෙම කරන එකත් වංචාවන්නේ. එහෙම කරන එකත් වංචාවක්. හරි. හොඳයි. එතකොට මේක කාබන් එකක් 12යි. ඊට පස්සේ මෙතන තියෙනවා හයිඩ්‍රජන් 3යි මේකයි 4යි. මම මේ 4 එකට ගන්නම්. දාන මෙතන තියෙන ඔක්සිජන් එකක් 16යි. දැන් එතකොට මේකේ කීයක් එනවද? මෙතන 16යි 4යි 20යි 12යි 32ක් එනවා. 32කින් ඔක්සිජන් තියෙන්නේ එකයි. නම් 32කින් 16ක් ඔක්සිජන් මේකේ ඔක්කොම සාපේක්ෂ අණු ස්කන්ධය 32යි. ඒකෙන් එකයි එක ඔක්සිජන් කෙනයි ඉන්නේ. එතකොට ඔක්සිජන් මේ 32 මෙයාගෙන් ග්‍රෑම් 32ක් ගත්තොත් ඒ 32කින් ග්‍රෑම් 16ක්ම ඔක්සිජන්. ඔන්න එයාගේ ප්‍රමාණය. පැහැදිලිනේ? එතන මම මෙතනින් ලියන්නම් 16යි
32න් 16ක් මෙයාගේ ඔක්සිජන් තියෙනවා. ඊළඟ එක්කෙනත් බලමු. සුළු කරන්න යන්න එපා දැම්ම. සුළු කරන්න යන්නේ බොහොම තියාගන්න. ප්‍රතිශතයනේ අහන්නේ ඒකයි. ඊට පස්සේ මෙයාගෙත් බලන්න. මෙයාගේ කීයද? නයිට්‍රජන් එකක් NH4 මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන සංයෝගය. එතකොට නයිට්‍රජන් එකක් 14යි. හයිඩ්‍රජන් මෙතන තියෙනවා මෙතන 4යි මෙතන 1යි 5ක්. එතකොට එකට එක ගානේ 5යි 16යි. ඔක්සිජන් එකක් 16යි. හරි? පැහැදිලි? නයිට්‍රජන් එකට මේ 14 ගත්තේ. හයිඩ්‍රජන් 4යි මෙතන 1යි 5ට 5ක් ගත්තා මෙතන. එතකොට දැන් කීයද එන්නේ? 14යි 16යි 30යි 35යි. මෙතන 14යි මෙතන 16යි 30යිනේ. 30යි 5යි 35යි. එතකොට මෙතන එනවා 35න් 16ක් ඔක්සිජන්. ඔක්සිජන් තියෙන එකයි. එතකොට මේ මුළු එක ග්‍රෑම් 35ක් මුළු ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක් ගත්තොත් ග්‍රෑම් 35යි. ඒ 35න් 16ක්ම කවුද? 35න් 16ක්ම ඔක්සිජන්. ප්‍රතිශතයක් ගන්න 100%න් වැඩි කර කර ඉන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලා බලන්නකො මේක මේ. දැන් එතකොට ඔබට පේනවා මේ දෙන්න අතර වෙනසක් තියෙනවා. 32න් 16යි 35න් 16යි. ඊළඟ එක දැන් ඊළඟ එකට මේකේම එකක් තියෙන නිසා ලේසියෙන් මේක ගන්න පුළුවන් මේ 35න් 16. දැන් මේක හදාගත්තනේ ආය අලුතින් කරන් දෙයක් නැහැ. මෙයාගේ 35න් 16ක් ඔක්සිජන්. මෙයාගේ හොයන්න වෙනවා. මේක දීලා නැහැනේ. මේකට අක් ගාලා හොයමු. HNO3. එතකොට H එකක් කියන්නේ 1යි. නයිට්‍රජන් එකක් කියන්නේ 14යි. ඔක්සිජන් එකක් කියන්නේ 16යි 16ව 3ක්. O3 නේ තියෙන්නේ. එතකොට මෙතන එනවා 15ක්. ධන මෙතන එනවා 48ක්. 16 වරක් 3 48යි. ඔව් 48යිනේ. එතකොට මේකේ මුළු වගේ එනවා කීයක්ද? 63ක් නේ. ඔව් 2යි 63ක්. එතකොට මෙයාගේ එනවා නම් කීයද? 63න් 48ක් ඔක්සිජන්. ඇයි? මෙතන ඔක්සිජන් 3ක් තියෙනවා මෙයාගේ. මේ මුළු එක තුල ඔක්සිජන් 3ක්. ඔක්සිජන් 3ක් කියන්නේ කීයද? 48ක් 16 වරක් 3. එතකොට 63න් 48යි. හරි දැන් එතන 100ට බලන්න ටිකක් අමාරුයි වගේ අපිට පේනවා නේ ලොකු වගේනේ අපි කරගෙන යන්න ඉස්සෙල්ලා මේ වගේ දාගෙන යන්න දැන් මෙතන ලොකු සමානකමක් පේන්නේ නැහැ කොහොමවත් සමානකමක් පේන්නේ නැහැ හරි දැන් අපි බලමු මේක දැන් මේක අපි හැදුව නිසා මෙතන කෙලින්ම ලියන්න පුළුවන් මොකද්ද 63න් 48යි ඇයි මේක කලින් හැදුවානේ ඒක ලියාගත්තා ඊට පස්සේ මේක හොයන්න වෙනවා මේ තියෙන්නේ කාබොනික් ආම්ලය කියන කෙනා H2CO3 එතකොට හයිඩ්‍රජන් එකක් 1යි එක් වරක් 2යි ධන කාබන් එකක් 12යි ධන ඔක්සිජන් එකක් 16යි මෙතන හැදුවා 16ව 3ක් කීයද 48යි දැන් එතකොට මෙතන එනවා කීයද මෙතන 50යි 62ක් 62ක් එනවා එතකොට 62න් 48යි හරි 62න් 40යි. දැන් අන්න අපිට පේනවා මෙතනවා ලොකු සමානකම ඉතාම ආසන්න බවක් තියෙනවා 63න් 48යි 62න් 48යි. එතකොට මේ දෙන්නගේ ප්‍රතිශත ඉතාම සමාන බවක් අපිට පේන්න තියෙනවා. පේන්න තියෙනවා. මේක දැන් අපි හදපු එකක් නිසා ටක් ගාලා ගන්න පුළුවන්. මෙතන කීයද තියෙන්නේ? 32න් 16. මෙතන කීයද තියෙන්නේ? 62න් කීයද 48. හරි. එතකොට මේක කොහොමත් ප්‍රතිශත ආසන්න වශයෙන් සමාන නැති බව තේරෙනවා මොකද මෙතන තියෙන මෙතන ප්‍රතිශතය කීයද කියන්නේ 32න් බලමු ළමයිගේ ගණිතමය හැකියාව මම chat on කරන්න මට දෙන්න බලන්න 32න් 16 කියන්නේ 100ට කීයද සාමාන්‍ය දැනීම කො කවුරු කාටවත් බැරිද ඒක දැන් 32න් 16 කියන්නේ ඔව් හරි වෙන්නේ 150යි 150යි good 150යි හරි ඔය එවැනි උත්තර 150යි එතකොට හරි එතකොට මෙතන 150යි මෙතන 150ක් වෙන්න පුළුවන්ද කියන්නේ 62න් 48 කියනකොට මේක 150ක් වෙන්න නම් කීයද දෙන්න ඕනේ 62න් 31 ආවොත් ඔන්න 150යි එතකොට මේක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ මේ දෙන්නගේ ප්‍රතිශත යන උත්තරේ ගන්න වෙන්නේ අංක 3 පේනවනේ 63න් 48යි 62න් 48යි මේ දෙන්න ආසන්න වශයෙන් මේ දෙන්නගේ ඔක්සිජන් ප්‍රතිශත සමානයි
ටිකක් අමාරුයිනේ ඒ ගාන. ඒ ගාන ටිකක් අමාරුයි. හැබැයි ඉතින් මෙහෙම අර එකින් එක කරන්න ඕනේ. බලලා මෙහෙම කරලා බලන්න ඕනේ. එතකොට මේකම මේකේ තියෙන නිසා ඒක මේකට කෙලින්ම ගන්න පුළුවන්. මේකම මේකේ තියෙන නිසා ඒක කෙලින්ම මේකට ගන්න පුළුවන්. එතකොට ඔක්කොගෙම වෙන වෙනම හැම එකම ආයි හොයන්න ඕනේ නැහැ. මේකේ හොයපු වගේම මේකට දාලා ටක් 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 ගාලා කරගෙන යන්නයි තියෙන්නේ. හොඳ ගානක් ඈ ළමයි ටිකක් පිස්සු වට්ටන සුළු. ඇයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ වලින් සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න දැනගන්න ඕනේ. ප්‍රතිශත ගණන දැනගන්න ඕනේනේ. හොඳ ගානක් ඇත්තටම. දැන් ඔය වගේ අර මේ ලේසි ගණන් අතරේ ඔය වගේ එකක් දාන්න. ඔය දාන්න. උත්තරේ 3. ඊට පස්සේ අපි යනවා 54 වෙනි ප්‍රශ්නයට. 54 ජලයේ ග්‍රෑම් 9ක අන්තර්ගත ජලාණු සංඛ්‍යාව නිවැරදි ප්‍රකාශිත වර්ණයේ තෝරන්න. ජලයේ ග්‍රෑම් 9ක අන්තර්ගත ජලාණු සංඛ්‍යාව නිවැරදිව ප්‍රකාශිත වර්ණයේ තෝරන්න. ජලයේ ග්‍රෑම් 9ක. ඔයාලට මේ තොරතුරු දීලා තියෙනවා. මේ තියෙන්නේ. අවගාඩ්‍රෝ නියතය දීලා තියෙනවා. මේවයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ දීලා තියෙනවා. ඉතින් අපි බලමු ජලය කියන්නේ මොකද්ද? H2O නේ. එතකොට H2 වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? හයිඩ්‍රජන් එකක් 1යි, එක වැඩි කිරීම 2 ධන 16 කීයද? 18යි. එතකොට යම්කිසි අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය තමයි අපි මේ හොයාගත්තේ. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය දන්නවනම් එයා ඊට සමාන ග්‍රෑම් ගාණක් ගත්තොත් යම්කිසි අණුවක සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධය ඔබ දන්නවනම් ඊට සමාන ග්‍රෑම් ගාණක් අපි කිරලා ගත්තොත් ඒ කියන්නේ H2O ග්‍රෑම් 18ක ජලාණු තියෙනවා කොච්චරද 6.02.2 වැඩි කිරීම 10.23ක් අවගාඩ්‍රෝ නියතය යටතේ කියලා දීලා තියෙනවානේ. මොකද්ද? යම්කිසි අණුවක් ගත්තොත් සංයෝගයක් ගත්තොත් ඒ සංයෝගයේ සූත්‍රයට අදාළව අපි ගණනය කරනු ලබන සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් කිරලා ගත්තොත් ඒ ග්‍රෑම් ගණන තුල තියෙන අණු ගණන ජල අණු පරමාණු නෙවෙයි ඈ ජල අණු ගාන 6.02යි 2 වැඩි කිරීම 10.23ක් ජල අණු ගාන. එතකොට අපෙන් අහන්නේ කොච්චරද ජලයේ ග්‍රෑම් 9ක අඩංගු ජල අණු සංඛ්‍යාව. ජලයේ ග්‍රෑම් 9ක දැන් අපි හොයාගත්ත ජලයේ ග්‍රෑම් 18ක තියෙන ජල අණු සංඛ්‍යාව තමයි මේ තියෙන්නේ. 18ක. එහෙනම් 9ක හොයන්න මොකද කරන්න ඕනේ? ඉතින් හරි සරලයි. 6.02.2 වැඩි කිරීම 10.23 බෙදනවා 18. මේ තියෙන්නේ 18ක තියෙන සංඛ්‍යාවනේ. 18න් බෙදලා එහෙනම් 9ක කොච්චරද කියලා බලන්න 9න් වැඩි කරන්න ඕනේ. මේක තමයි ප්‍රකාශය. ඉතින් ග්‍රෑම් 18ක ජල අණු මෙච්චරයි. එහෙනම් 9ක කොච්චරද? එතකොට මේ සංඛ්‍යාව 18න් බෙදලා 18න් බෙදුවම මොකක්ද ලැබෙන්නේ? ග්‍රෑම් 1ක තියෙන 18න් බෙදුවම ලැබෙන්නේ ග්‍රෑම් 1ක තියෙන ජල අණු සංඛ්‍යාව. ඉතින් ග්‍රෑම් 1ට මෙච්චරයි නම් 9ට කොච්චරද කියලා බලන්න එක 9න් වැඩි කරනවා. ඒක 9න් වැඩි කරනවා. දැන් එතකොට උත්තරයක් හොයමු ඉතින්. බලමු උත්තරේ මොකද්ද? පළවෙනි එක වෙන්න පුළුවන්ද? බෑනේ. උඩ තියෙන්නේ මේ සංඛ්‍යාව විතරයි. එක වෙන්න බෑ. දෙකත් වෙන්න බෑ. 3 පුළුවන් මේ 6.02.2 වැඩි කිරීම 10.23 වැඩි කිරීම 9 කියන ටික උඩ තියෙනවා මේ යට තියෙනවා 18 වේ. එහෙනම් උත්තරේ කීයද? 3. උත්තරේ 3. හරි. අපි ඕනනම් අපි කරමු ඕනනම් අපි කරමු දවසක් දාගෙන මේකේ මේ ප්‍රශ්න ටිකක්. තව ප්‍රශ්න ටිකක් කරමු. හරි. ඒ කියන්නේ මේකට අදාළව ඔය වගේ ප්‍රතිශත හොයන ගණන් ඒ වගේ මේ අපි හිතමු මවුල ගණන් කියලා අපි දාගෙන නිකන් පොඩි මාතෘකාවක් දාගෙන අපි දවසකට රැයට හරි උදේ පාන්දර හරි පන්තියක් අරේන්ජ් කරගමු මේකේ මේ ගණන් ටිකක් හදන්න. තියරි සාකච්ඡා කරන්න නෙවෙයි තියරි කතා කරනවා ගණන් ඇසුරෙන්. හරි. එතකොට මම හිතනවා මේක අර අපහසු ළමයි කොහොම හරි මේක අල්ලගන්න හැකියාවක් ලැබෙයි කියලා. හරි ඔක්කොටම පොදුවේ ඉන්ඩිවිජුවලි නෙමෙයි ඔක්කොටම පොදුවේ අපි 10 11 ළමයිට සම්බන්ධ වෙන්න කියලා අපි කරමු දවසක මේකේ ප්‍රශ්න මම හදන්න ප්‍රසන්ටේෂන් එකක් කුඩාම අමාරු ලේසිම ප්‍රශ්න ඉඳලා අමාරු ප්‍රශ්න වලට යන විදිහට පැය 2ක 3ක විතර පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදලා අපි කරමු. ඔයගොල්ලෝ කොළ ටිකක් අරගෙන ලෑස්ති වෙන්න. හරි. එහෙම මට හිතෙනවා එහෙම හොඳයි කියලා. නැත්තම් මට පුළුවන් මේ වගේ එකක් හදලා ඔයගලන්ට PDF එකක් කරලා එවන්න. ඒතකොට ඔයගලන්ට print out එකක් අරගෙන ගණන් ටික හදන්න පුළුවන්. මං හිතනවා එහෙම හරි කරමු අපි. මොකද මේ කොහොමත් ටිකක් ළමයි ටිකක් අප්‍රසාදයේ බල කරන පාඩමක්. ඇත්තටම මේක ඇති දෙයක්වත් නැහැ. ලොකු කතන්දරයක් නැහැ. උත්තරේ 3. right ඊළඟ ප්‍රශ්නයට යමු. මොකද්ද කියන්නේ යූරියා සූත්‍රෙත් දීලා තියෙනවා ඔයගලන්ට CO
NH2 twice. මේක තමයි යූරියා වල සූත්‍රය. යූරියා අණුවක අඩංගු කාබන්, ඔක්සිජන්, නයිට්‍රජන් හා හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව. ඉතින් හරිම ලේසි. කාබන් පරමාණු මෙතන තියෙන අංකයක් නැත්නම් කාබන් කීයද තියෙන්නේ? 1යි. ඔක්සිජන් කීයක් තියෙනවද? මෙතන මේ යට මුකුත් නැත්නම් ඔක්සිජන් කීයක් තියෙන්නේ? ඔක්සිජනුත් 1යි. ඔක්සිජනුත් 1යි. ඊට පස්සේ අහන්නේ නයිට්‍රජන්. නයිට්‍රජන් කීයක් තියෙනවද? මෙතන වරහනක් දාලා ඒක දෙකෙන් වැඩි කරනවා කියන්නේ මේ වගේ සෙට් දෙකක්. එතකොට මේ එක සෙට් එකක නයිට්‍රජන් 1යි, ඒ වගේ සෙට් දෙකක නයිට්‍රජන් 2යි. ඊළඟට හයිඩ්‍රජන් අවසානයෙන් අහන්නේ හයිඩ්‍රජන්. ඔව්. එතකොට හයිඩ්‍රජන් එක සෙට් එකක මෙන් දෙකක් තියෙනවා, දෙවරක් දෙක 4යි. එතකොට එන්න ඕනේ 1,1,2,4 බලමු. එහෙම උත්තරයක් තියෙනවද? ඔව්. උත්තරේ 3. 1 1 2 4. උත්තරේ 3. උත්තරේ 3. ඊළඟ ප්‍රශ්නට යමු. අපි ඕනනම් තව ඒ වගේ ගානක් නිකන් ළමයිට දෙමු. නිකන් කරන්න. හරි. අපි ගමු මෙහෙම. H2 SO4. මට ඔයා ඕගොල්ලෝ දාන්න මේකේ අණුපිළිවෙලින් දාන්න ඕන. හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව, සල්ෆර් පරමාණු සංඛ්‍යාව, ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව දාන්න බලන්න. ඉස්සෙල්ලා හයිඩ්‍රජන් ගාන කීයද? මේ අණුව තුල හයිඩ්‍රජන් කොච්චර තියෙනවද? සල්ෆර් කොච්චර තියෙනවද? ඔක්සිජන් කොච්චර පරමාණු ගානක් එකතු වෙලාද මේ අණුව හැදිලා තියෙන්නේ? දෙන්න බලන්න. chat on කරලා තියෙන්නේ. හයිඩ්‍රජන් කීයද? සල්ෆර් කීයද? ඔක්සිජන් කීයද? පුළුවන් නේ. හයිඩ්‍රජන් කීයද? 2යි. ඔක්සිජන් සල්ෆර් මෙතන මුකුත් නැහැ කියන්නේ 1යි. ඔක්සිජන් ගාවින් 4 තියෙනවා. හරි. ඔය තියෙන. හරි ඔයගොල්ලෝ උත්තර හොඳයි. තව එකක් බලමු. කැල්සියම් ෆොස්ෆේට් මේ කැල්සියම් ෆොස්ෆේට් කියන සංයෝගය මේකේ දෙන්න බලන්න කැල්සියම් ගානයි ෆොස්ෆරස් ගානයි ඔක්සිජන් ගානයි පිළිවෙලින් දෙන්න. කැල්සියම් පරමාණු ගානයි ෆොස්ෆරස් පරමාණු ගානයි ඔක්සිජන් පරමාණු ගානයි. හරියට කල්පනා කරලා දෙන්න ඕනේ, වරද්දන්නේම නැහැ. මේ තියෙන කැල්සියම් ෆොස්ෆේට් එප්පාවල ෆොස්ෆේට් කියන්නේ මෙයාම තමයි. මෙයාට පොඩි අගට කැල්ලක් එකතු වෙනවා ඩොට් එකක් දාලා. කැල්සියම් ෆොස්ෆේට් අපේ අස්ථි හැදලා තියෙන්නේ ඒ වයින් තමයි. දෙන්න බලන්න. කැල්සියම් කීයද, ෆොස්ෆරස් කීයද, ඔක්සිජන් කීයද පිළිවෙලට ගහන්න. හොඳයි. එන උත්තර හොඳයි. good. ඔය ඉතින් 10 දී උගන්නපු දේවල් නේ. කීයද? මේ කැල්සියම් 3යි. දැන් මෙහෙම වරහනක් ඇතුලේ PO4 දාලා මෙහෙම දාලා තියෙනවා කියන්නේ මෙතන තියෙන 1යි නම් ඒක මේකෙන් වැඩි කරන්න. එතකොට කීයද? 2යි. මේක මේකෙන් වැඩි කරන්න. එතකොට කීයද? 8යි. 3යි 2යි 8යි. good. එන උත්තර හොඳයි. එන උත්තර හොඳයි. good. හරි. දැන් මේ chat on කරලා තියුවම කිසිම කෙනෙක් අනවශ්‍ය විදිහේ chat වලට යන්නේ නැහැ. මොකද මේ chat file එකක් අපිට වෙනම එනවා. කවුද chat කරේ, මොනවද chat කරේ ඔක්කොම මේක record වෙනවා. හරි. ඒ ඕන තමන්ගෙන් අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා ඇර වෙන අවශ්‍ය අනවශ්‍ය විදිහේ දේවල් එහෙම කරන්නේ නැහැ. හරිද? මොකද අපිට අවශ්‍ය දැන් මම සාමාන්‍යක බලන්නේ නැහැ. නමුත් මොනවා හරි මට සැකයක් ආවොත් ඕන තරම් එනවනේ ටක් ගාලා ඔය අනවශ්‍ය දේවල් කරොත් ළමයි ඒව කොහෙන් හරි එලි වෙනවා. ඒව කොහෙන් හරි එලි වෙනවා. මොන જાතියින් හරි සමහර මේ කොහෙවත් නැති එකෙක් කරා හරි ඒක එලි වෙනවා. හරිද? ඉතින් ඒක නිසා මේ තමන්ගේ වැඩේ කරන්න. මේ ඉගෙන ගන්න කාලේ ඉගෙනම ගන්න. වෙන දේවල් වලට දෙන්නම එපා. මං කියන්නේ වෙන දේවල් කියන්නේ අනවශ්‍ය දේවල් නේ. ඔය ආදර සම්බන්ධතා ඌවත් ළමයිට ඔලුවට නගිනවනේ මේ වෙලාවේ නේද? ඒවා එහෙම අවශ්‍යම නැහැ මේ වෙලාවට. ඒවා එනවා ඔලුවට. ඒක එන්නේ නැහැයි කියන්නේ මම 10 11 කියන්නේ. ඉතින් ඔය වයස 12 13 වයස් වල ඔලුව ටිකක් නන්නත්තර වෙලා යනවා. ඒ වුණාට ඒවා කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙන්න ඕනේ මිනිස්සයාට පුළුවන් ඒක කරන්න. සිත අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් නේ. තිරිසන්නු වගේ අයට තමයි ඒක කරන්න බැරි. තිරිසන්නු කියලා જાතියක් ඉන්නේ ලෝකේ. තිරිසන්නු. හරිද? ඒගොල්ලන්ට ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. ඔය බල්ල බලන් තැනක් නොතනක් නැතුව අනවශ්‍ය විදිහට හැසිරෙනවා පාරල් ගානේ නේ. පූසෝ. ඒගොල්ලන්ට එහෙම නැහැ. චාරයක් නැහැ. එහෙම නැහැ නේ. ඉතින් ඒගොල්ලන්ට එහෙම දෙයක් නැහැ. අපි මිනිස්සු.
එතර අපිට අපේ ඔළුවටත් ඒ තියෙන හෝමෝන වල බලපෑම් නිසා අපේ ඔළුවටත් ඔය ඕනේ නැති අනම් මනම් කචල් ටික එනවා. හැබැයි අපිට පුළුවන් අපේ මනස පාලනය කරන්න. එහෙම ආපු ගමම අපි කල්පනා කරනව නෑ. මට තියෙන්නේ මේක නෙමෙයි දැන් තියෙන්නේ මට තියෙන්නේ මෙන්න මෙහෙම අධ්‍යාපනයේට තමයි මට ඕනේ මං එහෙන් ගිහිල්ලා මට ඒ තත්ත්වයට ගියාට පස්සේ මම ඒක කරගන්න පුළුවන්. හරි කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා. සරල දෙයක් කරන් තියෙනවා. ඕනට කොච්චර කිව්වත් සමහර ගෑනු ළමයිට පිරි ළමයිට ඔය වැඩේ මේ කන්ට්‍රෝල් කරගන්න බෑ. එතකොට ඉතින් ඒගොල්ලෝ මොන જાතිය ඇයිද කියලා මම දැන් ටිකට කලින් කිව්වනේ. නේ? දැන් ටිකට කලින් කිව්වා ඒගොල්ලන්ට කියන නම. ඒ කන්ට්‍රෝල් කරගන්න බැරි වුණාම. හරිද? ඒගොල්ලන්ට කියන්නේ අර තිරිසන් කියන කතන්දරේ තමයි මට කියන්න වෙන්නේ. හරිද? ඉතින් ඒක නිසා තමන් තිරිසනෙක් වෙනවද තමන් මිනිස්සෙක් වෙනවද කියන එක තමන් තීරණය කරන්න ඕනේ. කන්ට්‍රෝල් කරන්න බැරි නම් තමන් අර જાති තිරිසන් ගන්නේට තමයි මට නම් කියන්න වෙන්නේ. හරිද? ඒක නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරන්න. ඒකනේ අපේ මොලේ වැඩි දියුණුවයි කියලා කියන්නේ. හරි? තේරුණානේ? ඒක තමයි කරන්න ඕන. අංක 1ට කරන්න ඕන කාරණේ ඒකයි. තව පොඩි කාලේ වට තියෙන්නේ. තව අවුරුදු 4-5ක් යනකොට ඔයගොල්ලෝ නියම සුපර් අර හොඳ ජෙන්ටල්මන් කෙනෙක් වෙලා හොඳ තැනක රස්සාවක් හොයා ගන්න පුළුවන්. හොඳට ඉගෙනගෙන උපාධියක් ගාලානේ. නියම පෞෂ්‍යයක් ඇතුව සමාජයේ නැත්තම් නිකන් ඔය මොනවා හරි කාගෙන් හරි අන්නේ මචං මට කීයක් හරි දීපන් කියලා ළමයට කිරි ගන්න සල්ලි නැහැ අර මේ එක එකාට දෙකට නැවි එහෙම වැඩක් තියෙනවද ළමයි ජීවත් වෙලා හරිද දැම්ම තීරණය කරන්න හොඳේ ඉගෙන ගන්න කියන එකයි මට කියන්න තියෙන්නේ ඉගෙන ගත්තොත් වරදින්නේ නැහැ හැබැයි හරියට ඉගෙන ගන්න බාගෙට එහෙම කරලා හරියන්නේ හරි සල්ලි නැත්තම් කොහොමත් ඉගෙන ගන්න සල්ලි නැත්තම් හොඳට ඉගෙන ගන්න ඕනේ එතකොට ස්කෝලර්ෂිප් එකක් වගේ එකක් දාලා සල්ලි නැති වුණත් වෙන රටකට හරි ගිහිල්ලා ඉගෙන ගන්න උනත් පුළුවන් හරි මේවා අපිට නම් පෙනුන්නේ නැහැ අපි ඉගෙන ගන්න කාලේදී අපේ අම්මලා කිව්වා ඉගෙන ගන්න කියලා නමුත් එහෙම මේ මාර්ගයක් අපිට ලොකුවට පෙනුන්නේ නැහැ තාක් නමුත් මම ඔබට කියනවා දැන් ඉගෙන ගනිල්ලා කියලා හරි හිතට ගනිල්ලා ඉගෙන ගනිල්ලා වරදින්නේ නැහැ පුතේ වරදින්නේ නැහැ හරි හොඳට මතක තියාගන්න රයිට් අපි ඊළඟ එකට යමු ඊළඟ ප්‍රශ්නයට යමු CO2 කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක ඇති ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව කීයද නියම ගානක් කාබන් ඩයොක්සයිඩ් කොච්චරකද ග්‍රෑම් 22ක ගානට බෙදලා යන්නේ ඔයාලට ලැබෙන්නේ නේ ග්‍රෑම් 22 දැන් එතකොට ඉස්සෙල්ලා ඔයා හොයාගන්න ඕනේ කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය කාබන් 12යි ඔක්සිජන් එකක් 16යි 16ව දෙකක් 44යි කියලා එනවා. ඒතකොට අගේ බැලුවම ටක් ගාලා මේ පේනවා. එහෙනම් මෙයාගෙන් ග්‍රෑම් 44ක් ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් වලින් කොච්චරද ග්‍රෑම් 44ක් ගත්තොත් එතන තියෙනවා 6.02 වැඩි කිරීම 1023ක් කාබන් ඩයොක්සයිඩ් පරමාණු අණු පරමාණුවේ අණු කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි එතකොට ඊට සමාන ග්‍රෑම් ගාණක් ගත්තොත් ඒ ග්‍රෑම් ගාණ තුල මේ වගේ සෙට් කාබන් ඩයොක්සයිඩ් අණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා හරිද එතකොට එහෙනම් ග්‍රෑම් 22ක් ගත්තොත් S50 අපිට පේනවා ග්‍රෑම් 22ක් කියන්නේ මේකෙන් හරියටම අඩක් භාගයක් එහෙනම් ග්‍රෑම් 22ක් ගත්තොත් කොච්චරද තියෙන්නේ ග්‍රෑම් 22ක් ගත්තොත් 6.02 වැඩි කිරීම 1023 බෙදීම 2 ඇයි ග්‍රෑම් 44ක කාබන් ඩයොක්සයිඩ් මේ වගේ ඒවා සෙට් අණු මේ වගේ කාබන් ඩයොක්සයිඩ් අණු මෙච්චර තියෙනවා නම් ග්‍රෑම් 22ක තියෙන හරියටම වගේම භාගයයිනේ. ඒක දෙකෙන් බෙදුවම ලැබෙනවා ග්‍රෑම් 22ක. කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක. හරි. ග්‍රෑම් 22ක තියෙන පරමාණු ගාන. පරමාණු නෙවෙයි මේ අණු සංඛ්‍යාව. දැන් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ 22ක ඇති ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව කීයද? ඔන්න දැන් බලන්න වෙන වැඩේ. එතකොට ඔයා දන්නවා ඔක්සිජන් මේ එක මේන්ස් එක සෙට් එකක් ගත්තොත් මේන් එක සෙට් එකක් ගත්තොත් ඒකේ ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. හරි? එක කාබන් ඩයොක්සයිඩ් අණුවක ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් දැන් ඔයාට තේරෙන්න ඕනේ මෙච්චර කාබන් ඩයොක්සයිඩ්
අණු ගණනක. දැන් ග්‍රෑම් 22ක කාබන් ඩයොක්සයිඩ් අණු ගාන නෙමෙයි තියෙන්නේ. මේ වගේ සෙට් ග්‍රෑම් 22ක් තුල මේ වගේ සෙට් මෙච්චර තියෙනවා. එතකොට එක සෙට් එකක කාබන් ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා නම් මෙච්චර ප්‍රමාණයක තියෙන ප්‍රමාණය බලන එකෙන් දෙකෙන් වැඩි කරන්න ඕනේ. මේ වගේ සෙට් එකක මේ එක සෙට් එකක ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා නම් සෙට් මෙච්චරක ඔක්සිජන් පරමාණු කොච්චර තියෙනවද බලන්න එක දෙකෙන් වැඩි කරන්න ඕනේ. මේ එක සෙට් එකක දෙකයිනේ පේනව නේද? CO2 කියන සෙට් එක අණුවක් ගත්තොත් ඒකේ එක මේ වගේ එක අණුවක් තුල ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද? දෙකක් තියෙනවනේ. ඔක්සිජන් දෙකක් තියෙනවනේ. තේරුණාද? එතකොට ඔක්සිජන් අණු මෙච්චර ගාණක් තුල කාබන් ඩයොක්සයිඩ් අණු මෙච්චර ගාණක් තුල ඔක්සිජන් කොච්චර තියෙනවද බලන්න ඒක දෙකෙන් වැඩි කරලා. එතකොට දෙකට දෙක කැපිලා යනවා. දෙකට දෙක කැපිලා ගියාම උත්තරේ එනවා මෙන්න මේ ආකාරයට. මම මේ වගේ ගැටලු ටිකක් කරන්නම් ඔබත් එක්ක අනිවාර්යෙන්ම මම ඒක සූදානම් කරලාම ඔබට කියන්නම්. අපි කරමු ආයෙත් කියන්නේ ගැටලු පාඩම නෙමෙයි ගැටලු ටිකක් කරමු. වෙනම දාලා දවසක් ප්‍රශ්න පත්‍ර පන්ති දවසේ නෙමෙයි වෙන දවසක්. අපි පොයක් හරි මාක් හරි අල්ලගෙන හොඳට කරමු. පැය දෙකක් තුනක් විතර කරමු. හොඳයි. ඊළඟ එකට යන්න. හෝමෝනයක් වන ඇඩ්‍රිනලින් දන්නවනේ. 10 ළමයි දන්න ඇඩ්‍රිනලින් ගැන තාම. අපේ වකුගඩු තියෙනවනේ මෙහෙම වකුගඩු. අපේ ඇඟේ වකුගඩු. ඔහම තියෙන වකුගඩු උඩ තියෙනවා මෙන්න මෙහෙම තොප්පියක් වගේ කෑල්ලක්. මේකට කියන්නේ අධිඋක්ක ග්‍රන්ථිය. මේ අධිඋක්ක ග්‍රන්ථියෙන් නිකුත් වෙන හෝමෝනයක් තමයි ඔය ඇඩ්‍රිනලින් කියලා දාලා තියෙන්නේ. ඇඩ්‍රිනලින් කියලා දාලා තියෙන්නේ. හරි. ඉතින් ඒකෙන් අපිට වැඩක් නැහැ. ඔක ඔබට උගන්වන්නේ 11 වසරේදී උගන්වනවා. ඔය හදිසි අවස්ථාවකදී ඇඟ හදිසි තත්වයකට සූදානම් කරන්න තමයි ඇඩ්‍රිනලින් අවශ්‍ය වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් ඇඩ්‍රිනලින් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 183යිලු. මේ ඇඩ්‍රිනලින් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 183ක් වේ නම් මේ අණුව යන සම්බන්ධතාවයේ X වලින් නිරූපණය වන්නේ. දැන් මේ සම්බන්ධතාවය මොකද්ද? හොඳට බලන්න. දැන් මේ සම්බන්ධතාවය මොකද්ද? 183 සමානයි ඇඩ්‍රිනලින් අණුවක ස්කන්ධය බෙදීම X. ඒතර සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්නේ කොහොමද? හැමතිස්සෙම පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හෝ අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය අපි හොයන්නේ කොහොමද? අදාළ අණුවේ ස්කන්ධය බෙදනවා පරමාණුක ස්කන්ධ ඒකකයෙන්. එහෙනම් පරමාණුක ස්කන්ධ ඒකකයේ තමයි මෙතෙන්ට එන්න ඕනේ. මොකද්ද පරමාණුක ස්කන්ධය කියන්නේ? C612 පරමාණුක ස්කන්ධෙන් 12න් එකක්. එතකොට අපිට පේනවා මේක නිකම්ම C612 පරමාණුක ස්කන්ධය තියෙන්නේ. නමුත් ඔබට මතකද අපි කතා කරේ පරමාණු වල අණු වල ස්කන්ධය හොයන්නේ ඒකකය සම්මත කරගත්තා. ඒ ඒකකයට කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය. ඒක පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට මුල් කාලේ හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය පාවිච්චි කරා. දෙවනුව ඔක්සිජන් පරමාණුක ස්කන්ධෙන් 16න් පංගුවක් පාවිච්චි කරා. තෙවනුව අද පාවිච්චි කරන C612 පරමාණුක ස්කන්ධෙන් 12න් එකක් පාවිච්චි කරනවා. උත්තරේ 2. උත්තරේ 2. ඊළඟට යම් CO2 අණු මවුලයක ඇති මුළු පරමාණු සංඛ්‍යාව. දැන් CO2 ළමයි අණු මවුලයක්. ඒ කියන්නේ මේ වගේ සෙට් කොච්චරක්ද? 6.02 වැඩි කිරීම 1023ක්. කාබන් ඩයොක්සයිඩ් මෙන්න මේ වගේ සෙට්. CO2 C1 කාබන් එකට ඔක්සිජන් පරමාණු කීයක්ද? දෙකක් සෙට් වෙච්ච මේ වගේ සෙට්. මේ වගේ මේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අණුවක් කියලා හිතන්න මේ වගේව කොච්චරක්ද? මෙච්චරක. අණු මවුලයක් කියන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් යම් කිසි දෙයකින්. හරි මෙච්චරක ඇති මුළු පරමාණු සංඛ්‍යාව. දැන් අපි බලමු එක සෙට් එකක පරමාණු තියෙන 3ක්. කාබන් 1යි ඔක්සිජන් 1යි ඔක්සිජන් 1යි ඔක්කොම පරමාණු 3යි. එහෙනම් මේ වගේ එක සෙට් එකක් මේ වගේ සෙට් එකක පරමාණු 3ක් තියෙනවා. එක සෙට් එකක කාබන් ඩයොක්සයිඩ් එක සෙට් එකක පරමාණු කීයක් තියෙනවද? 3ක් තියෙනවානේ. කාබන් 1යි ඔක්සිජන් 2යි. එතකොට මේ වගේ සෙට් මෙච්චරක පරමාණු කොච්චර තියෙනවද? ඒ වගේ 3 ගුණයක්. ඇයි? එක සෙට් එකක පරමාණු වර්ග 3ක් තියෙනවා. පරමාණු
වර්ග නෙමෙයි පරමාණු තුනක් තියෙනවා. කාබන් පරමාණුයි ඔක්සිජන් පරමාණු දෙකයි කියන්නේ මේ එක සෙට් එකක් හැදලා තියෙන පරමාණු තුනකින්. එහෙනම් මෙවැනි සෙට් ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක පරමාණු කොච්චර තියෙනවද? ඒ වගේ තුන් ගුණයක් තියෙන්න එපා. හරි. එතකොට උත්තරේ 1. උත්තරේ 1. උත්තරේ 1. ඊළඟට පහත දැක්වෙන තුලිත රසායනික සමීකරණය අනුව හයිඩ්‍රජන් සල්ෆයිඩ් බිත්තර කුණු වෙච්ච බිත්තර ගඳ වායුවක් කුණු බිත්තර ගඳ වායුවක් හයිඩ්‍රජන් සල්ෆයිඩ් හැදුනම ඉන්න බෑ පැත්ත පළාතේ දුවන්න තමයි තියෙන්නේ හරිද සල්ෆර් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරයි ආර දීලා තියෙන ප්‍රතික්‍රියාවත් හයිඩ්‍රජන් සල්ෆයිඩ් දන සල්ෆර් ඩයොක්සයිඩ් ජලය දන සල්ෆර් හරි හයිඩ්‍රජන් සල්ෆයිඩ් මම දැන් මේක තුලිතද කියලා බලන්න ඔව් තුලිතයිනේ දෙවරක් දෙක හතරයි මෙතන හතරයි සල්ෆර් මෙතන 1යි මෙතන 2යි 3යි හරි ඔක්සිජන් දෙකක් තියෙන්න ඕනේ හරි SO2 2යි සමීකරණය තුලිතයි. එතකොට මේකේ ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? මෙයාගෙන් දෙකට මම මෙතන නිකන් ලිව්වොත් සමීකරණය H2S ධන SO2 පත් වෙනවා දෙකක් H2O ධන 3ක් S එතන මෙතන දෙකක් තියෙනවා. එතකොට මෙයාගෙන් හයිඩ්‍රජන් සල්ෆයිඩ් මවුල දෙකට සල්ෆර් ඩයොක්සයිඩ් මවුල 1යි. මේ ඉස්සරහා තියනාගෙන් තමයි මවුල අනුපාතය තීරණය කරන්නේ. ප්‍රතික්‍රියා කරාම ජල මවුල දෙකට සල්ෆර් මවුල 3ක් හැදෙනවා. මොකනේ සරල අනුපාතයේ ප්‍රතික්‍රියක සහ පළ අතර මේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් මවුල දෙකක් සල්ෆර් ඩයොක්සයිඩ් මවුලයක් එක ප්‍රතික්‍රියා කරාම ජල මවුල දෙකකුයි සල්ෆර් මවුල 3කුයි හැදෙනවා. හරි. දැන් අපෙන් අහනවා මෙහෙම. හයිඩ්‍රජන් සල්ෆයිඩ් දැන් මේ වගේ ගන්නොත් අපි කරා ඇත්තටම. යම්කිසි ප්‍රමාණයක් කරා. තව කරමු. තව ටිකක් කරමු අමතර පන්තියක් දාලා. හයිඩ්‍රජන් සල්ෆයිඩ් මවුලයක් සමග ප්‍රතික්‍රියා කරන සල්ෆර් ඩයොක්සයිඩ් මවුල ගන්න. අනේ ඉතින් කොච්චර ලේසිද? හයිඩ්‍රජන් සල්ෆයිඩ් කොච්චරද මවුලයක් එක්ක. මෙයාගෙන් මේ දෙකක් එක්ක ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය මේ තියෙන්නේ නේද? හයිඩ්‍රජන් සල්ෆයිඩ් මවුලයක් සමග ප්‍රතික්‍රියා කරන සල්ෆර් ඩයොක්සයිඩ් මවුල ගන්න. ඉතින් ළමයි මෙයාගේ මවුල දෙකක් එක්ක මෙයාගේ මවුල 1යි නම් ප්‍රතික්‍රියා කරන්නේ. මෙයාගේ මවුල එකක් එක්ක මෙයාගේ මවුල කීයද ප්‍රතික්‍රියා කරන්නේ? භාගයයි. සරල අනුපාතයනේ 2ට 1යි නම් 1ට භාගයයි. ඉතින් උත්තරේ කීයද? 1.5 භාගය කියන්නේ 0.5. හරි මම මේකෙන් පොඩි ගැටලු ටිකක් අපි නිකන් ප්‍රැක්ටිස් එකටත් එක්ක දැන් කරමු. මේ සමීකරණෙම යොදාගෙන අපි කරමු. බලමු ළමයිට අපි chat එක on කරලා මං හිතන්නේ තියෙන්නේ. on නේද chat එක? ආව් chat එක on. හරි මම පොඩි ප්‍රශ්නයක් අහනවාට දෙන්න බලන්න මේකට උත්තරය. මේකෙන් අපි බලමු පොඩ්ඩක් ඔළුව මේක ආයිත් brush up කරගන්න බලමු. හරි. SO2 ඔන්න මට උත්තරේ ඕනේ SO2 හැබැයි හැමතිස්සෙම අර එකම ළමයි ටික තමයි අර ලකුණු වැඩියෙන්ම ගන්න ළමයි ටික තමයි ගොඩක් ලාට උත්තර දෙන්නේ. හරි. ඒකයි වැඩි. SO2 මවුල 5ක් සමග ප්‍රතික්‍රියා කිරීමට අවශ්‍ය H2S මවුල ගණන. කියන්නේ මෙයාගේ මවුල 5ක් එක ප්‍රතික්‍රියා කරන්න මෙයාගෙන් කොච්චර ඕනේද දෙන්න බලන්න සරල ගණිතය good 10යි නේ ඉතින් මම ටිකක් අමාරු කරනවා තව ටිකකින් ඉස්සෙල්ලා ලේසි ටොපියක් දීලා ඉන්න හරි ඉස්සෙල්ලා ලේසියට දෙනවා රයිට් හරි ඇති හොඳයි උත්තර හොඳයි ඊළඟට දැන් ළමයි අනිත් එක අද හවස අපි මේ 11 වසර ළමයිට 11 වසර ඒගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍ර ඒගොල්ලන්ගේ පේපර් එක ගිය සතියේ බදාදා දුන්නානේ ඒක අපි සාකච්ඡා කරනවා. ඕගොල්ලන්ගේ එක ලබන සතියේ සාකච්ඡාවට ගන්නවා 10 එක. දැන් ඕගොල්ලන්ට අඟහරුවාද විභාගේ තියෙනවානේ. අඟහරුවාද විභාගේ තියුවම ලකුණු වේලෙම හම්බ වෙනවානේ. ලබන ඉරිදා අපි ප්‍රශ්න පත්‍ර පොත නෙවෙයි කරන්නේ. ඕගොල්ලන්ට අඟහරුවාද දෙන ප්‍රශ්න පත්‍රයේ උත්තර ටික සාකච්ඡා කරනවා. මේක තමයි මේකට උත්තරේ ඒක ගත්තේ කොහොමද ඒ ටික කතා කරනවා. හරි අද අපි 11 වසර ළමයිගෙක් කතා කරනවා 8න් පස්සේ ඔබට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් කිසි අවුලක් නැහැ. හරි මම අර පොඩ්ඩකට drop කරලා ආයි log වෙන්නේ මේ ඒක කඩන්න ඕනේ 10ටයි 11ටයි වීඩියෝ එකයි ඒක ඔබගේ පන්ති වුණාම අයින් වෙලා නැවත සම්බන්ධ වෙන්න. හරි හොඳයි අපි බලමු තව ප්‍රශ්නයක් බලමුද
සල්ෆර් S සල්ෆර් මවුල 12ක් ගන්න සල්ෆර් මවුල කීයක්ද මවුල 12ක් ගන්න SO2 මවුල කීයක් ප්‍රතික්‍රියා කරන්න ඕනේද සල්ෆර් මේ තියෙන S මෙයාගෙන් මවුල කීයක්ද 12ක් ගන්න 12ක් මෙයාගෙන් 12ක් ගන්න දැන් මේ හම්බෙලා තියෙන 3යිනේ මෙයාගෙන් 12ක් ගන්න මෙයාගෙන් කීයක් ඕන හැමෝම උත්තර දෙන්න උත්සාහ කරන්න සක්‍රියව සම්බන්ධ වෙන්න බලන්න නැත්නම් වැඩක් නැහැ මේකේ හරි දැන් මම ඇත්තටම පෞද්ගලිකව කැමති ඕගොල්ලන්ට පන්තිය සජීවීව සම්බන්ධ වෙලා කරන්න නමුත් අපිට ඒක කරන්න අවස්ථාවක් නැහැනේ නැත්නම් ළඟට ඇවිල්ලා ටොක්ක්ක් කරලා හරි කියලා දෙන්න පුළුවන් දැන් හරි ඒ නිසා මේකේ ප්‍රයෝජනෙ ඔයගොල්ලෝ ගන්න ඕනේ හරි ප්‍රයෝජනෙ ඔයගොල්ලන් ගන්න ඕනේ හොඳයි එන උත්තර හොඳයි තව ඔන්න දැන් මම ටිකක් අමාරු කරනවා අයියෝ ඒක ගියා හරි මම ෂුට්ටක් විතර අමාරු කරනවා දැන් බලමු ළමයි මේක කියයිද කියලා මම ආයි මේක ලියන්නම් දෙකක් H2S ධන SO2 පත් වෙනවා දෙකක් H2O ධන 3ක් S මම අනුපාතයත් හොඳට පැහැදිලිව පේන්න ලියන්නම් මෙයාගේ දෙකට මෙයාගේ එකට මෙයාගේ දෙකට මෙයාගේ 3යි. ඔකනේ අනුපාතේ. ඒකනේ අනුපාතේනේ. හොඳයි. එහෙනම් මේකයි ප්‍රශ්නේ. සල්ෆර් මෙයාම ගමුකෝ. නැත්නම් ජලය ගමු. ජලය. H2O H2O මවුල 0.1ක් ලැබෙන්නේ H2O මවුල 0.1ක් ලැබෙනවා. එතන දැන් දෙකයිනේ හම්බෙලා තියෙන්නේ. 0.1ක් ලැබෙන්නේ SO2 කොපමණ ප්‍රතික්‍රියා කළ විටද දැන් මෙයාගෙන් කොච්චර ප්‍රතික්‍රියා කරන්න ඕනද මෙයාගෙන් මවුල 0.1ක් ලැබෙන. මං අහන්නේ ජල මවුල 0.1ක් ගන්න මෙයාගෙන් කොච්චර ඕනේද මෙයාගෙන් කොච්චර ප්‍රතික්‍රියා කරන්න ඕනේද ජල මවුල 0.1ක් මෙයාගෙන් ඕනේ 0.1ක් ගන්න මෙයාගෙන් කොච්චර ප්‍රතික්‍රියා කරන්න ඕනද කියලා යහන්න පොඩි වෙලාවක් දෙන්නම් සමහර අය නම් උත්තර දානවා හොඳයි. ඇත්තටම තමන් ළමයිගේ උත්තර හරිම හොඳයි. very good. එනවා දැන් උත්තර. පොඩ්ඩක් කියලා දෙන්න කියලා දෙන්න. ඉන්න පොඩ්ඩක් කියලා දෙනවා. කියලා දෙන්න තමයි කරන්නේ. මම පොඩ්ඩක් ඔබට අවස්ථාව දුන්නේ කොහොමද ඒක ගන්න කියලා. ඔබගේ උත්තර. හැබැයි එන උත්තර ගොඩක් ඒවා නිවැරදි. හරි සන්තෝෂයි. හරි. සමහර අය කියනවා අනේ සර් ඒක පැහැදිලි කරන්න කියලා. මෙහෙමයි කරන්නේ. මේ බලන්නකො. ඔන්න බලන්න කරන විදිය. මෙහෙමයි කරන්නේ. දැන් මේකේ අපෙන් අහන්නේ ජලය මෙයාගෙන් 0.1ක් ගන්න ලැබෙන්නේ. මෙයාගෙන් 0.1ක් ලැබෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වලින් කොපමණ ප්‍රතික්‍රියා කරාමද? සල්ෆර් ඩයොක්සයිඩ් වලින් කොච්චර ප්‍රතික්‍රියා කරාමද කියලා. ඉතින් අපි කළ යුත්තේ මේකයි.
අපි බලමු මෙහෙම. මේ බලන්න සරලව තේරුම් ගන්න. අපි බලමු ජලය මවුලයක් ගන්න නම් මවුල එකක් හොඳට අහගන්න මේක. එතකොට මේක අල්ලගත්තොත් ඔයා දිගටම ඔක්කොම කරයි උඩ පැන පැන. අපි බලමු ජලය මවුල එකක් ගන්න. මෙයාගෙන් කොච්චර ඕනේද? මේ අහන්න. දැන් මෙතන තියෙනවා ජලය මවුල දෙකක් ගන්න නම් ජල මවුල දෙකක් ගන්න නම් මෙයාගෙන් මවුල කීයක් ඕනේද? එකක් ඕනේ. මෙයාගෙන් මවුලයක් ප්‍රතික්‍රියා කරොත් තමයි ජල මවුල දෙකක් ලැබෙන්නේ. හැබැයි දැන් මම ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ජල මවුල 0.1ක් ගන්න නම් මෙයාගෙන් කොච්චර ඕනේද කියලානේ අහන්නේ නේ. ඒක මෙහෙම කරන්න. මොන මම පැහැදිලි කරනවා පුළුවන් නම් අල්ල ගන්න. මේ අපි ජල මවුල එකක් ගන්න ඕන ප්‍රමාණය නෙවෙයි. ජල මවුල දශමිකක් ගන්න ඕන ප්‍රමාණය නෙවෙයි. අපි බලමු ජලය මවුල එකක් ගන්න. මම වෙන පාඩ පෑනකින්ම ගන්නම්කො මේක පැහැදිලි කරන්න. මේ එක ජල මවුලයක් ලබා ගන්න මෙයාගෙන් කොච්චර ඕනේද කියලා බලමු. එකක් ගන්න. එතකොට මෙයා එක කරගන්න. මෙයා එක කරන්න මොකද කරන්න? මේක දෙකෙන් බෙදන්න ඕන. මෙයාව එක කරන්න දැන් දෙක කියන එක් සංඛ්‍යාව එක කරන්න ඒක දෙකෙන් බෙදුවම එක වෙනවනේ. ඒ දේ මෙයාටත් කරන්න. මේ අනුපාත ගණන් වලදී යම් කිසි දෙන්නෙක්ගේ අනුපාතයකට මොනවාර වෙනසක් කරනවා නම් අනිත් කෙනාටත් ඒ වෙනස කරන්න ඕන. දැන් මෙතනදී මොකක්ද ඔයාලට ලැබෙන්නේ? මෙයා දෙක බෙදීම දෙක කියන්නේ එකයි. මම මේ ටික මකන්නම් මට ඉඩ මදි නිසා. දෙක බෙදීම දෙක කියන්නේ එකයි. ඔන්න දැන් අනුපාතය සරල වුණා. එකට මෙයාගේ කීයද? 0.5යි. එක දෙකෙන් බෙදුවොත් 0.5යි. දැන් අපිට ලැබුණා උත්තරය. මෙයාගෙන් එකක් ගන්න. මෙයාගෙන් කොච්චර ඕනද? මවුල 0.5ක් ඕනේ. හරිද? මේ ජල මවුල එකක් ලැබෙන්නේ මෙයාගෙන් මවුල 0.5 ප්‍රතික්‍රියා කරාම. ඉතින් ළමයි ජල මවුල දෙකක් ගන්න ඕන ප්‍රමාණය හොයන්නේ කොහොමද? අපි නිකන් හිතමු ජල මවුල 5ක් ලබා ගන්න ඕන ප්‍රමාණය බලන්න මොකද කරන්නේ? මේක 5න් වැඩි කරනවා. එතකොට 0.5ට එකක් ලැබෙනවා නම් ඒ වගේ 5 ගුණයකින් මේන් 5ක් හම්බෙන්න එපා. එහෙනම් දැන් උත්තරය ඇවිල්ලා නේද? මෙයාගෙන් 0.1ක් ලබා ගන්න ඕන ප්‍රමාණය හොයන්න මොකද කරන්න ඕනේ? මේ 0.5 වැඩි කරන්න ඕනේ 0.1කින්. එතකොට උත්තරය එනවා 0.05යි. මේ උත්තරය ඇවිල්ලා තිබුණා ගොඩක් ළමයිට. 0.05යි. ඔක තමයි පිළිතුරු. හරි. තවදුරටත් අපි කතා කරමු. අර ප්‍රශ්න පත්‍ර මම කිව්වා මේකට අපි වෙනම මවුල ගණන් කියලා අපි කරමු මේ වැඩසටහන. හරි. එතකොට තවදුරටත් ඔබට තහවුරු කරන්න මම උදව් කරන්න. හරි. ආය කිරීමකින් තොරව අමතර පන්තියක් කරනවා. එහෙම වෙන ආය කිරීමක් නැහැ. අපි කරන්න බලමු වෙන දවසක. හරි. දැන් අපි ප්‍රශ්න පත්‍ර පන්ති කරගෙන යන්න බෑ. හරි. ඉතින් ඕක තමයි කතන්දරේ 0.5යි උත්තරය මේක උත්තරේ මේකට. ඊට පස්සේ අපි යනවා රසායනික බන්ධන කියන කොටසේ ඉරි ගහන ගැටලු ටික කරන්න. රසායනික බන්ධන කියන කොටසේ ඉරි ගහන ගැටලු ටික කරන්න යනවා. මොකද ඔබට දැන්ට කරලා තියෙන රසායනික බන්ධන දක්වා පමණයි. ඊට පස්සේ ඔයගලන්ට පදාර්ථයේ වෙනස් වීම අපි තුන්වෙනි වාරේ පටන් ගත්තම තමයි කරන්න වෙන්නේ. මේ පාඩම කරාට පස්සේ. හරි. හොඳයි. එතකොට බන්ධනවල මෙහි දැක්වෙන්නේ ආවර්තිත වග්වේ කොටසක. ඔව් පළවෙනි කාණ්ඩයයි දෙවෙනි කාණ්ඩයයි තමයි තියෙන්නේ. ABCD යන මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන කරුණ සත්‍ය වේද? මේ ABCD යනු සම්මත සංකේත නෙවෙයි. හරිනේ ඔබ දන්නවනේ ABCD කියලා එහෙම නැහැනේ මේකේ හයිඩ්‍රජන් එහෙමනේ තියෙන්නේ. මේවයින් සම්බන්ධයෙන් පහත සඳහන් කුමන කරුණ සත්‍ය වේද? ඒ නිෂ්ක්‍රීයද? නෑ. ඒ කියන කෙනා පළවෙනි කාණ්ඩේ නෙවෙයි නිෂ්ක්‍රීය කවුද ඉන්නේ? නිෂ්ක්‍රීය වායුවක් විදිහට කවුද ඉන්නේ? 8 වෙනි කාණ්ඩයේ කෙනෙක් තමයි ඉන්නේ නිෂ්ක්‍රීය වායු විදියට. ඇත්තටම දැන් ඒවට නිෂ්ක්‍රීය කියන්නේ නැහැ උච්ච වායු කියලායි කියන්නේ. එතකොට ඒ ප්‍රකාශය වැරදි. C හි ලෝහමය ගුණය B ට වඩා වැඩිය. C වල ලෝහමය ගුණය B ට වඩා වැඩිය. ඒකත් වැරදි. ඒ වැරදි කියන්නේ ඇයි කියලා ඔබට හැත්තෑවට තේරුම් ගන්න ටිකක් අපහසු වෙයි. හැබැයි මම අර ඔබට කියලා දුන්නා මේ පැත්තට යනකොට දැන් ආවර්තිතා වගුවේ ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යනකොට වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට යනකොට ලෝහමය ගුණය අඩු වෙලා අලෝහ ගුණය වැඩි වෙනවා. මෙයාට වඩා මෙයාගේ ලෝහ ගුණ අඩුයි. තව එහාට යන ලෝහ ගුණ අඩු වෙලා අන්තිමට මේ පැත්තේ තියෙන අලෝහනේ. එතකොට වැඩි ලෝහ ගුණයක් තියෙන්නේ කාටද? B ට. C ට වඩා. එතකොට මේ කියන්නේ C ලෝහමය ගුණය B ට වඩා වැඩි කියලා. ඒක වැරදියි. මේක කියන්නේ මෙයා වැඩි කියලා. ඒක නෙමෙයි වෙන්න ඕනේ මේ පැත්ත මෙයාට වඩා මෙයා තමයි ලෝහ ගුණය වැඩිම කෙනා. ඊට වඩා මෙයාට අඩු. ඊළඟට තව අඩු වෙලා අන්තිමට අලෝහ මතු වෙනවා මේ පැත්තට යන්නේ. මතක ඇතිනේ. මේ පැත්තට යනකොට අලෝහ ටිකක් නෙන්නේ. ක්ලෝරින්, ඔක්සිජන් ඕවා නෙන්නේ.
වැරදි. C හා D අතර අයනික සංයෝගයක් සෑදෙක්. දැන් හැදෙන්න පුළුවන් ද C හා D අතර අයනික සංයෝග බෑනේ. ඇයි ඒ? ළමයි පළවෙනි කාණ්ඩයයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නයි කැමති. දෙවෙනි කාණ්ඩයත් ඉලෙක්ට්‍රෝන පිට කරන්නයි කැමති. ඉතින් පිට කරන්න කැමති දෙනෙක් එක්ක වෙලා අයනික සංයෝග හැදෙන්න බෑ. අයනික සංයෝග හැදෙන්නේ හැමතිස්සෙම පිට කරන්න කැමති කෙනෙක් ඉන්නත් ඕනේ. පිට කරනවා ගන්න කැමති කෙනෙකුත් ඉන්න ඕනේ. ඒතර අයනික සංයෝග අනිවාර්යයෙන්ම හැදෙන්නේ පළවෙනි කාණ්ඩය සහ දෙවෙනි කාණ්ඩේවා 6 වෙනි කාණ්ඩයේ සහ 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය එක්ක සම්බන්ධ වෙලා තමයි අයනික සංයෝග නිර්මාණය වෙන්නේ. දැන් මෙතන තියෙන්නේ 1 1 2යි. එතකොට ඒවා එහෙම සංයෝග හැදෙන්නේ නැහැ අත්‍තරම. C සහ D මිශ්‍ර කරාම සංයෝගයක්වත් හැදෙන්නේ නැහැ. මිශ්‍ර ලෝහයක් හැදෙනවා. මොකද දෙන්නම ලෝහ. දෙන්නම ඉලෙක්ට්‍රෝන පිට කරන්න විතරයි කැමති, ගන්න කැමති නැහැ. එතකොට ඒ අතර සංයෝග හැදෙන්න බෑ. ඒගොල්ලෝ ඒකට මිශ්‍ර කරොත් හැදෙන්නේ මිශ්‍ර ලෝහ. ඊළඟට D ලෝහමය ගුණය B ට වඩා වැඩිය. දැන් ඉතින් ගන්න වෙන්නේ ඒක තමයි. මේකත් වැරදිනා, මේකත් වැරදිනා, මේකත් වැරදිනා. උත්තරේ 4. ඒක ගන්න විදියත් මම ඔබට කියන්නම්. D ලෝහමය ගුණය B ට වඩා වැඩි. ඇත්තට මේක හරි. D කියන කෙනාගේ ලෝහමය ගුණය B ට වඩා වැඩි. ඇයිද දන්නවද? මං ඇන්දොත් ඔයාට දැන් ලෝහයක් කියන්නේ මොන වගේ කෙනෙක්ද? ලෝහ ගුණය කියන්නේ ළමයි ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව. ලෝහයකට තියෙනවා ඉලෙක්ට්‍රෝන පිට කර ධන ආයන සාධන. ලෝහ ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන ආයන හදනවා. එතකොට ඉලෙක්ට්‍රෝන හොඳට පිට කරන්න පුළුවන් නම් එයාගේ ලෝහ ගුණය වැඩි. දැන් එතකොට ඔබ තේරුම් ගන්න මේ B කියන කෙනා මම ඔබට ඇඳලා පෙන්නුවොත් B කියන කෙනා ගැන ඇඳලා පෙන්නුවොත් B කියන කෙනාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේ B නේ න්‍යෂ්ටිය. මේක ඉලෙක්ට්‍රෝන 2යි ඊළඟ එකේ ඉලෙක්ට්‍රෝන 1යි. ඔහොම තියෙන්නේ. D කියන කෙනා ඇඳලා පෙන්නුවොත් මම ඔබට D කියන කෙනා 1 2 3 4යි. ඔන්න ඔහම තියෙන්නේ. මේකේ 2යි, මේකේ 8යි, මේකේ 8යි, මේකේ 1යි. එතකොට දැන් ඔබට තේරෙන්න ඕනේ මේ D කියන කෙනාගේ අවසාන ශක්ති මට්ටමට ගොඩක් දුරයි. ඉලෙක්ට්‍රෝනයට න්‍යෂ්ටිය දුරින් ඉන්නේ. න්‍යෂ්ටිය ඉලෙක්ට්‍රෝනය අතර දුර වැඩි. එතන මේ ඉලෙක්ට්‍රෝනය පහසුවෙන් ගැලවිලා යන්න පුළුවන්. මේකේ න්‍යෂ්ටිය ළඟින්මයි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ. ගැලවිලා යන්න අමාරුයි. එතකොට ලේසියෙම ඉලෙක්ට්‍රෝන ගැලවිලා යන්න පුළුවන් නම් යාගේ ලෝහ ගුණය වැඩි. ලෝහ ගුණය වැඩි. හරිනේ. නම් B ට වඩා D වල ලෝහ ගුණය වැඩි. උත්තරේ 4. උත්තරේ 4. ඊළඟට යම් වගුවක් දීලා තියෙනවා. මේ වගුව ආශ්‍රය ඇසුරෙන් තමයි ප්‍රශ්නේ ඔබගෙන් අහන්නේ. වගුව ඇසුරෙන්. හරි. බලන්න වගුව. ද්‍රව්‍ය දීලා තියෙනවා. මෙතන ද්‍රව්‍ය කියලා දීලා තියෙනවා. ඊළඟට මෙතන මොකද්ද? ද්‍රවාංකය දීලා තියෙනවා. ජලයේ ද්‍රාව්‍යතාවය දීලා තියෙනවා. විලීන අවස්ථාවේදී හෝ සාමාන්‍ය තත්ත්ව යටතේදී හෝ විද්‍යුත් සන්නායනය කිරීමේ හැකියාව. විලීන අවස්ථාවේදී හෝ සාමාන්‍ය තත්ත්ව යටතේදී හෝ විද්‍යුතය ගමන් කිරීමේ හැකියාව. විලීන අවස්ථාව කියන්නේ එයා ද්‍රව කරාම. එයා ද්‍රව කරාම. ද්‍රව්‍ය කීපයක් තියෙනවා. අපි නිකන් බැලුවම නිකන් අපිට තේරෙනවා දැන් මේ ද්‍රව්‍ය ගත්තම නිකන් මේවා ගොඩක් මේ තාපාංකයේ ද්‍රවාංකයේ වැඩි කියන්නේ ඇත්තට මේවා ලෝහ වෙන්න ඕනේ ගොඩක් වෙලාවට. හරිද? ලෝහ. ඒ වගේම තාපාංකයේ වැඩි ජලයේ දිය වෙනවා නම් ලෝහ වෙන්න බෑනේ. එහෙනම් ඒක ගොඩක් වෙලාවට ඔබ දන්නවා තාපාංකයේ වැඩි නම් ද්‍රවාංක තාපාංක වැඩි අයනික සංයෝග වලනේ. ජලයේ දිය වෙනවා නම් ඒක අයනික සංයෝග කියලා තවත් අහුරු වෙනවා. මොකද අයනික සංයෝග බොහොමයක් ජලයේ දිය වෙනවා. ඒවා විදුලියත් ගෙන යනවා. ඒවයි විලීන අවස්ථාව හරහා විදුලියත් ගෙන යනවා. එතකොට ගොඩක් වෙලාවට අපිට මේ D කියන කෙනා අයනික සංයෝගයක් කියලා තේරුම් ගන්න පුළුවන්. හරිද? ඒ වගේම මේ C කියන කෙනා අපිට පේනවා තාපාංක ද්‍රවාංකයේ වැඩි. හැබැයි වතුරේ දිය වෙන්නේ නැහැ. හැබැයි කරන්ට් එක යනවා. එතකොට මේක නිකන් මිනිරන් වගේ අපිට අදහසක් ගන්න පුළුවන්. ඊළඟට මෙයා ගත්තොත් එහෙම මෙයා ලෝහයක් කියලා ගන්න බෑ. මොකද මෙතන තියෙන්නේ දුර්වල වශයෙන් තමයි කරන්ට් එක ගෙනියන්නේ. කරන්ට් එක හොඳට ගෙනියන්නේ නැත්නම් ඒක ලෝහයක් වෙන්න බෑ. දැන් මෙන්න මේ වගේ සංකල්ප ටිකක් එක තමයි අපිට යන්න වෙන්නේ. හරි අපි බලමු. ලෝහමය මූලද්‍රව්‍යයක් විය හැකියි. දැන් මොකක්ද අපිට තේරුම් ගන්න තියෙන්නේ ලෝහයක් නම් කරන්ට් එක යන්නත් ඕනේ. එහෙනම් ෂුවර් එකට මේ දෙන්න වෙන්න බෑනේ. ලෝහය මේ දෙන්න වෙන්න බෑ. දැන් තේරුම් ගන්න මේක කරන විදිය මේ දෙන්න වෙන්න බෑ. ඇයි? දුර්වලයි. කරන්ට් එක යන්නේ නැහැ මේ දුර්වලයි. විදුලිය ගෙන යන්නේ නැත්නම් ඒ දෙන්න ලෝහ වෙන්න බෑ. ලෝකේ ඕනම ලෝහයක් හොඳට කරන්ට් එක යනවා. ඊළඟට එහෙනම් අපිට තේරෙනවා මෙන්න මේක C කියන කෙනා තමයි අපිට ගන්න වෙන්නේ. ඒකේ වතුරේ දිය වෙන්නේ නැහැ. අපි දන්නවා ලෝහ ජලයේ දිය වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ
විදුලියත් ගෙන යනවා. ඒ අනුව උත්තරේ ගන්න වෙන්නේ මොකද්ද? C. දැන් මේක ගන්න බැරියයි. D ගන්න බැරියයි. D කියන එකේ කරන්ට් එක යනවනේ. ඉතින් ජලයේ දිය වේ. ජලයේ දිය වෙනවා. ඒ සාමාන්‍යයෙන් ලෝහ වතුරේ දිය වෙන්නේ නැහැ. නමුත් සමහර සක්‍රියතාවය වැඩි කට්ටිය ලෝහ මේ වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එහෙම ඒකුත් තියෙනවා. හරි. අතර මේකේ දීලා තියෙන තොරතුරු අනුව අපිට තෝරගන්න වෙන්නේ මෙන්න මේ C කියන කෙනා තමයි ලෝහයේ විදියට. සරල අණුක සහසංයුජ සංයෝගය අනිවාර්යයෙන්ම සහසංයුජ සංයෝගයක ඔබ දන්නවා සහසංයුජ සංයෝග බොහොමයක තාපාංක ද්‍රවාංක පහත් කියලා අපි කතා කරා බන්ධන පාඩමේදී අර සහසංයුජ සංයෝග සහ ආයනික සංයෝග අතර වෙනස්කම් ලියද්දී අපි කතා කරා ඒවයි ලක්ෂණ ලියද්දීත් අපි කතා කරා බොහොමයක් සහසංයුජ සංයෝගවල තාපාංක ද්‍රවාංක පහත් කියලා. තාපාංක ද්‍රවාංක අඩුයි. එහෙනම් මේක ෂුවර් එකට මෙයා තමයි උත්තරේ අංක එක මේ A කියන එක. තාපාංක ද්‍රවාංක අඩුයි නෙමෙයි. ජලයේ දිය වෙන්නේ නැහැ, කරන්ට් එක ගෙනියන්නෙත් නැහැ. දුර්වල වශයෙන් කරන්ට් එක ගෙනියන්නේ. අයනික සංයෝගයක් විය හැක්කේ. දැන් මම කිව්වා අයනික නම් වතුරේ දිය වෙනවා බොහෝ විට. තාපාංක ද්‍රවාංක වැඩි. එහෙනම් උත්තරේ මොකද්ද? D. D. සමස්ත දැනුම එකපාර පරීක්ෂාවට ලක් කරනවා. දැක්කද? සමස්ත දැනුම එකපාර පරීක්ෂාවට ලක් කරනවා. ධනි අයනික සංයෝග සන්නායන හැකියාව ගොඩක් එක කරුණක් නෙවෙයි දැන් මෙතන අහන්නේ. වාගේ සමස්ත දැනුම පාවිච්චි කරලා කරකවල ගන්න ඕනේ. අයනික සංයෝගයක් විය හැක්කේ D අයනික සංයෝගයක් විය හැක්කේ D 63ට 4 62ට 1 62ට 1 64 අයනික සංයෝග සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දක්වා ඇත. බලමු. පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන යුගලක් හවුලේ හවුල් කතන්දර නැහැනේ අයනික බන්ධනවලනේ. කෙලින්ම එක කෙනකින් ඉලෙක්ට්‍රෝන පිට කරනවා ඒව අරගන්න තව කෙනෙක් ඍණ වෙනවා. ඍණායන හදනවා ඉලෙක්ට්‍රෝන පිට කරන කෙනා දාන වෙනවා. හවුල් කතන්දර අයනික සංයෝග සම්බන්ධයෙන් නෑ එක ගන්න බෑ. අයනික බන්ධන සහිත සංයෝග වලට විද්‍යුතය සන්නායනය කිරීමේ හැකියාවක් ඇත. ඔව් ඒක යන්න පුළුවන්. ඝන අවස්ථාවේ යන්නේ නැහැ. නමුත් පුළුවන්. විලීන කරොත් යනවා. වතුරේදී කරොත් යනවා. අයනික බන්ධන සහිත සංයෝග වල ධන සහ ඍණායන ඇත. හරිනේ. අයනික සංයෝග හැදෙන්නෙම ධන සහ ර්ණායන නිශ්චිත රටාවකට හැසිරලා දැලිසක් විදියට හැදිලා. අයනික බන්ධන සහිත සංයෝග වල පහළ ද්‍රවාංක සහ පාඨාංක නෙවෙත නේ. පහළ ද්‍රවාංක සහ තාපාංක. තාපාංක ඇත නෑනේ. අයනික සංයෝග බොහොමයක තාපාංක ද්‍රවාංක ඉහළයි. ඒකත් වැරදි. එතකොට උත්තරේ 2. B හා C. B සහ C. B සහ C. හොඳයි. ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟ ප්‍රශ්නය ළමයි මෙන්න මෙතන පොඩ්ඩක් හදා ගන්න ඕනේ. ඒකේ වැරද්දක් තියෙනවා. දුර්වල නෙවෙයි. මෙතන එන්න ඕනේ ඉහළ කියලා. ඒක හදා ගන්න. මෙතන ඒ වැරද්ද නිසා තමයි උත්තරයක් ගන්නත් බැරි වෙන ඔබට සමහර ප්‍රශ්න වලදී. එතන වැරදිලා දුර්වල කියලා දාලා තියෙන මෙතන ඉහළ වෙන්න ඕනේ. හරි දැන් බලමු. දැන් මේකේ තර වගේ සම්පූර්ණ දැනුම පාවිච්චි කරන්න ඕනේ. කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක් ලෙස පවතින ද්‍රව්‍ය කුමක්ද? දැන් කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක් විදිහට තියෙන නම් මොකද්ද වෙන්න ඕනේ? කාමර උෂ්ණත්වයේදී ද්‍රවය අපි හිතමු කාමර උෂ්ණත්වය කියන්නේ සාමාන්‍ය අපි ගන්න 27 නේ. කාමර උෂ්ණත්වය කියන්නේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වය 27යි කියලා ගමු. එතකොට කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක් වෙන්න නම් හරිද? ද්‍රවයක් වෙන්න නම් එම ද්‍රව්‍යයේ ද්‍රවාංකය ඒ අදාළ මොකක් හරි ද්‍රව්‍යයක ද්‍රවාංකය 27ට වඩා අඩු වෙන්න ඕන. තාපාංකය 27ට වඩා වැඩි වෙන්නට ඕන. ඔන්න බලන්න මම මේක මෙහෙම කියලා දෙනවා ආයි කියලා දෙන්නේ නැහැ හැබැයි ඈ මේ ප්‍රථම සහ අවසාන වතාව මේක කියලා දෙන මේක පොඩි පන්ති වල ඉඳලා කියලා දෙන කතන්දරයක්. ඔළුව සමහර ඉතාම අතොස්සත් ළමයි තමයි මේක ඔළුවට දාගෙන ඉන්නේ. මේ අහන්නකෝ. මම මෙයාව ගන්නම්. මෙයාව ඉස්සෙල්ලා ගන්න. මෙයා ගෙනාවොත් පරිසරයට මේ A කියන කෙනා පරිසරයට ගෙනාවොත් පරිසරයේ තියෙනවා 27ක උෂ්ණත්වයක්. තේරුම් ගන්න.
පරිසරයේ තියෙනවා 27ක උෂ්ණත්වයක්. මෙයාට ද්‍රව වෙන්න. ද්‍රවාංකයේදී යම්කිසි දෙයක් ද්‍රව වෙනවා, තාපාංකයේදී යම්කිසි දෙයක් වාෂ්ප වෙනවා. මෙයාට ද්‍රව වෙන්න ඕනේ ඍණ 101යි. මෙයාට වාෂ්ප වෙලා යන්න ඕනේ ඍණ 13යි. එතකොට මේ 27 කියන අගය පරිසරයේ තියෙන උෂ්ණත්වය මේ දෙකටම වඩා ඉහළයිනේ. පරිසරයේ තියෙන උෂ්ණත්වය ඍණ 101ටත් වඩා ලොකුයි, ඍණ 34ටත් වඩා ලොකුයි. පරිසරයේ උෂ්ණත්වය 27යි. එතකොට පරිසරයේ උෂ්ණත්වය ප්‍රමාණවත්. මෙයාව ද්‍රව කරලා ඊට පස්සේ වාෂ්ප කළා දාන්නත් ප්‍රමාණවත්. මොකද වාෂ්ප කරන්න ඕනේ ඍණ 34. එහෙනම් මෙයා ඒ කියන කෙනා කවුරු විදියටද ඉන්නේ? වායුවක් විදියටයි ඉන්නේ. ඒ කියන කෙනා ඉන්නේ කවුරු විදියටද? වායුවක් විදියට. මම මෙතන දානවා පරිසර උෂ්ණත්වය 27යි කියලා. හරිද? හරි වැදගත් මේ කොටස. මේක අල්ල ගන්න බැරිනොත් තව වැඩක් නැහැ ඉඳලා. මොකද කීයක් හරි ලකුණක් ගන්න පුළුවන් තැනක් නෙමෙයි. මේක දැන් බලන්න මේ B කියන කෙනාව ද්‍රව කරන්න පුළුවන් ද පරිසර උෂ්ණත්වයට? පුළුවන්. ඇයි? ඇයි ළමයි පරිසරයේ තියෙන සෙල්සියස් අංශක 27ක උෂ්ණත්වයක්. පරිසරයේ තියෙන සෙල්සියස් අංශක 27ක උෂ්ණත්වයක්. මෙයාව ද්‍රව කරන්න ඕන ඍණ 130යි. ඉතින් ඍණ 130ට වඩා පරිසර උෂ්ණත්වය වැඩිනේ. ඉතින් පරිසර උෂ්ණත්වයට පුළුවන් මෙයාව ද්‍රව කරලා දාන්න. හැබැයි මෙයාව වාෂ්ප කරන්න ඕනේ 78ක උෂ්ණත්වයක්. පරිසරයේ තියෙන උෂ්ණත්වය 27යි. මෙයාව වාෂ්ප කරන්න 27 මදි. මෙයා ද්‍රව කරත හැකි. එහෙනම් මෙයා ඉන්නේ මොකක් විදියටද? ද්‍රවයක් විදියට. හැබැයි වාෂ්ප වෙන්න බෑ යාට තාම. මේ 27 කියන උෂ්ණත්වයේදී වාෂ්ප විය නොහැකි. 130 පන්නලා නිසා පරිසරයේ තියෙන උෂ්ණත්වය මෙයාගේ ද්‍රවාංකයට වඩා වැඩි නිසා මෙයා ද්‍රවයක් බවට පත් වෙනවා. හැබැයි මෙයා වායුවක් බවට පත් කරන්න බෑ. මොකද ඒ සඳහා සෙල්සියස් අංශක 78ක් ඕනේ. නමුත් පරිසරයේ තියෙන 27යි. එහෙනම් මෙයා ද්‍රවයක්. ඊළඟට මෙයාව ද්‍රව කරන්න 800ක් ඕනේ. පරිසරයේ තියෙන්නේ 27යි. එහෙනම් මදිනේ පරිසරයේ තියෙන උෂ්ණත්වය කාමර උෂ්ණත්වය මදි මෙයාව ද්‍රව කරන්න. මෙයා ද්‍රව කරන්න 800ක් ඕනේ. තියෙන්නේ 27යි. එහෙනම් මෙයා ඉන්නේ මොකක් විදියටද? ඝනයක් විදියට. කාමර උෂ්ණත්වයේදී හෙවත් 27 දී ඉන්නේ මෙයා ඝනයක් විදියට. ඇයි? එයා ද්‍රව කරන්න 800ක් ඕනේ. පරිසරේ නෑනේ සෙල්සියස් අංශක 800ක උෂ්ණත්වයක්. මෙයත් එන ෂුවර් එකට කවුද? ඝන. මෙයා ෂුවර් එකට කවුද? ඝන. ඇයි? මේ කිසිම කෙනෙක් ද්‍රව බවට පත් කරන්න පරිසර උෂ්ණත්වයේ ප්‍රමාණවත් නැහැ. 27ක් තියෙන්නේ. 27න් බෑනේ 800ට ගේන්නේ. මෙයා 800ට આવොත් තමයි ද්‍රව වෙන්නේ. මෙයා 1083ට આવොත් තමයි ද්‍රව වෙන්නේ. මෙයා 3550ට આવොත් තමයි ද්‍රව වෙන්නේ. ඉතින් පරිසරයේ ඉච්ඡර උෂ්ණත්වයක් තියෙනවාද? එයා ද්‍රව කරන්න ප්‍රමාණවත් නැහැ. එහෙනම් එයා කාමර උෂ්ණත්වයවත් පරිසර උෂ්ණත්වයේදී එයා මේ කට්ටිය ගන්න. එහෙනම් උත්තරය ඇවිල්ලා ඉවරයි. අතරම උත්තරය මොකද්ද? B. B තමයි ද්‍රව විදියට තියෙන්නේ. B. ඊළඟට යම් තඹ ලෝහයට සමාන ගුණ දක්වන්නා වූ ද්‍රව්‍ය කුමක්ද? දැන් ලෝහයක් නම් ෂුවර් එකටම ඝන අවස්ථාවේදීත් විදුලිය යන්න ඕනේ. ඝන අවස්ථාවේදීත් විදුලිය යන්න ඕනේ. ද්‍රව කරාමත් විදුලිය යන්න ඕනේ. ද්‍රව මේ ලෝහයක් නම්. ඔබ දන්නවා අයනික සංයෝගයක් නම්. දැන් මම මේක හදන්න කිව්වා මෙතන ඉහළයි කියලා නේ. අයනික සංයෝගයක් නම්. අයනික සංයෝගයක ඝන අවස්ථාවේ කරන්ට් එක යන්නේ නැහැ. විලීන කරාම කරන්ට් එක යනවා. ලෝහයක ඝන කරත් එකයි විලීන කරත් එකයි කරන්ට් එක යනවා. අනිත් එක ලෝහයක ද්‍රවාංක තාපාංක ගොඩක් ඉහළයි. ලෝහ ලේසියෙන් රත් වෙනාට ද්‍රව වෙන්නේ නැහැනේ. එතකොට දැන් කොහොමද එහෙනම් අපි මේකේ තඹ ලෝහය කියන එක නා ලෝහයක් මේ අහන්නේ. තඹ පැත්තකින් ඉඳිමු ලෝහය කවුද කියලා හොයන්න ඕන. මේ දෙන්න වෙන්නම විදියක් නැහැනේ. ඇයි මේ ඉච්චර අඩු තාපාංක ද්‍රවාංක තියෙන ලෝහ නැහැ. මේ දෙන්න වෙන්නම විදියක් නැහැ. අනිත් එක කරන්ට් එක යන්නේ නැහැ දෙන්නගෙම. මේ A සහ B වෙන්නම බෑ. එතකොට මේ උත්තරේ කවුරු හරි ළමයක් ඇහුවොත් ඒ ළමයා අමු මෝඩ ළමෙක්. ඇයි? පොඩ්ඩක් කල්පනා කරන්න බෑ විදුලිය යන්නේ නැත්තම්. දැන් සමහර ළමයි එහෙම ගහනවා. මේ ලෝ දෙයක් කල්පනා කරන්නේ දැන් මේ වගේ අනේ මට ඔය වගු කියෝ ඉන්න බෑ මම දන්නේ නැහැ කියලා ගහන. ඉතින් පොඩ්ඩක් වගුව දිහා බැලුවනම් චුට්ටක් වගුව දිහා බැලුවනම් ඕනම පොඩි 7 වසරේ ඉඳන් විද්‍යාව ඉගෙන ගත්ත ළමයෙකුට තේරෙනවා කරන්ට් එක යන්නේ නැහැ මේ ඝන විදුලිය යන්නේ නැත්තම් ඒක ලෝහයක් වෙන්න බෑ කියලා. එහෙම දැනත් අනේ ඕන එකක් වියන් කියලා මොකක් හරි එකට ගන්න. එහෙම කරන්න එපා. Tamanට ඇත්තටම හොයාගන්න බැරි නම් බැරි උත්තර අයින් කරන්න කරලා يعني දැන් මේකේ ෂුවර් එකට මේ දෙන්න එන්න බෑනේ. ඒ සහ B. හරිද? එතකොට ඒ බැරි උත්තර ටික අයින් කරලා ඉතුරු වෙන උත්තර වලින් තෝරලා මොකක් හරි ටකා ටික හරි ගන්න. දන්නේම නැත්තම්. එතකොට හරියන්න තියෙන chance එක වැඩි. නිකාමානි මන්ට බෑ මන්ට මතක නැහැ කියලා ඔය මොකක් හරි ගහන්න එපා. කල්පනා මේකේ මේ උත්තරේ නම් එන්න විදියක් නැහැ කියලා අයින් කරන්න. එහෙම අයින් කරලා ඉතුරු උත්තර දෙකක් ඉතුරු වුණා කියන්නකො ඔයාට ෂුවර් නැති. එතකොට මේ දෙකෙන් එකකට ගන්න. එතකොට හරියන්න තියෙන chance එක වැඩිනේ. සම්භාවිතාව වැඩි. අපේ ළමයි මොකද කරන්නේ? ඕන එකක් වියන් කියලා මොකක් හරි එකට ගන්නවා. හරි. හොඳයි එතකොට B එන්න බෑ. මේකත් එන්න බෑනේ. C ඇයි ඒ ඝන අවස්ථාවේදී විදුලිය යන්නේ නැහැ කියන්නේ ඒක ලෝහයක් වෙන්න බෑ.
හරි එහෙනම් උත්තරේ මොකද D පැහැදිලිනේ උත්තරේ D ඇයි ඒ D D වල මම කියව එක හදන්න කියලා ඉහළයි කියලා ඉහළයි එතකොට D වල විදුලිය ඝන අවස්ථාවෙත් හොඳට යනවා ද්‍රව අවස්ථාවෙත් යනවා තාපාංක ලොකු තාපාංක ද්‍රවාංක තියෙන්නේ නම් මෙයා තමයි ලෝහය වෙන්න ඕන D D ඊළඟට 68 පහත දැක්වෙන අණු අතරින් ditth බන්ධනයක් සහිත අණුව වන්නේ ඒවන I think මතක තියාගන්න වෙනවා නේද ditth බන්ධන සහිත අණුවක් කියන්නේ මොකක්ද මේක අතර මේකට අදාළ නැහැ මේ වගුව හයිඩ්‍රජන් වල තියෙන්නේ තනි බන්ධන මේ ඔක්කොම අන්දලා තියෙනවා ඔක්සිජන් වල තියෙන්නේ ditth බන්ධන නයිට්‍රජන් වල තියෙන්නේ ත්‍රිත්ව බන්ධන ක්ලෝරින් වල තියෙන්නේ තනි බන්ධන දැන් ළමයි කල්පනා කොහොමද එහෙම කියන්නේ කියලා ඉතින් මම මේව උගන්වලා තින්නේ වට ඔක්කොම එකින් එක තිත් කතිර මේ මොනවද මේ තිත් සටහන ලුයිස් විව්ව පවා සියල්ලම අන්දලා තියෙන්නේ උත්තරේ 3 අපේ සිලබස් එකේ ඔබට අඳින්න තියෙන එකම ත්‍රිත්ව බන්ධන අණුව තමයි ඔය N2 ත්‍රිත්ව බන්ධන අහන්නේ ditth බන්ධන නේ sorry ditth බන්ධන තියෙන්නේ මොකේද O2 ඔක්සිජන් මේක නෙමෙයි ඔක්සිජන් ditth බන්ධන යන ත්‍රිත්ව බන්ධන යවුවා N2 හරි ඊළඟට 69 සහසංයුජ බන්ධන සාධන පරමාණු හා සම්බන්ධ ලක්ෂණයක් නොවන්නේ සහසංයුජ බන්ධනය සාධන පරමාණු හා සම්බන්ධ ලක්ෂණ ඔබ දන්නවා සහසංයුජ බන්ධන හදනකොට දෙන්නකින් සමාන සංඛ්‍යාව බැගින් ඉලෙක්ට්‍රෝන දාලා ඉලෙක්ට්‍රෝන යුගල් හදාගෙන ඒවා හවුලේ තියාගෙන තමයි ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයකට ඒගොල්ලෝ එන්නේ අපි බලමු සෑම සම්බන්ධ ලක්ෂණයක් නොවන්නේ අහන්නේ නොවන්නේ සහසංයුජ බන්ධන සාධන පරමාණු හා සම්බන්ධ ලක්ෂණයක් නොවන්නේ කියලා යහන්නේ එතකොට සෑම අවස්ථාවකම පහේ උච්ච වායු වින්‍යාසයට වැඩන්නේ පුතේ මම පස්සේ බලලා දෙන්න. කාර්කේ තියෙනවා නම් පොඩ්ඩක් බලලා ගන්න. මම දන්නේ නැහැ තියෙනවද කියලා. I think ගැට ගහලා තියෙනවා. තාම මට විනාඩියක් දෙන්න. නෑ ඔක ආයෙත් බලන්න. සෑම අවස්ථකම පහේ උච්ච වායු වින්‍යාසයකට පත්වීම. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් සහසංයුජ වේවා අයනික වේවා උච්ච වායු වින්‍යාසයකට එළඹෙන්න උත්සාහයක් දරන හැම අවස්ථාවකදීම හරිද එහෙම නොවන අවස්ථාවක් තියෙනවා හැබැයි දැන් ඒක අලුත් සිලබස් එකේ තමයි ඔබට ඉගෙනන්නේ ඒකයි උතන මේ ප්‍රශ්නේ තියෙන ගැටලුව අලුත් සිලබස් එකේදී තමයි ඔයාට ඔය ඇලුමිනියම් ට්‍රයික්ලෝරයිඩ් AlCl3 PCl5 කියන ඒවා මේ උච්ච වායු මේ වින්‍යාස වලට එහා ගිය වෙනස් අවස්ථා තියෙනවා කියලා ඉගෙනුවේ මේ නව විෂය නිර්දේශය තුල. ඉතින් ඒ අවුරුදු වල අපි ඕක ළමයිට කියලා දුන්නේ උච්ච වායු වින්‍යාසයක් එළඹෙනවා කියන කතන්දරේ තමයි. හරි. හරිය බලමු. ඊළඟ ඉලෙක්ට්‍රෝන පිටවීමෙන් හෝ ලබා ගැනීමෙන් හෝ උච්ච වායු වින්‍යාසයකට පත්වීම. අන්න ඒක උත්තරේ ගන්න පුළුවයි. කවදාවත් ළමයි සහසංයුජ බන්ධන හදාදී ඉලෙක්ට්‍රෝන පිට වෙලා අනිත් කෙනා අරගෙන එහෙම වෙන්නේ නැහැ. හවුලේ තමයි තියාගන්න. හවුලේ තමයි තියාගන්න. හරි. ඊළඟට බලමු ඉලෙක්ට්‍රෝන යුග දැන් මේක උත්තරේ කෙලින්ම මේක අපිට හොඳටම තේරෙනවා මේක තමයි සහසංයුජ බන්ධන සාධන ලක්ෂණයක් නොවන්නේ මේක අනිවාර්යයෙන්ම නේද? අපි බලමු ඉලෙක්ට්‍රෝන යුගලක් හෝ යුගල කීපයක් හෝ හවුලව තබා ගැනීමෙන් උච්ච වායු වින්‍යාසයකටපත් වෙනවා. හරිනේ මම ඒක අර්ථ දැක්වීමේදීත් ඔබට දුන්නා. මොකක්ද දුන්නේ? එක් පරමාණුවකින් සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව බැගින් සමයමින් එක් පරමාණුවකින් සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව බැගින් සපයමින් පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන යුගල් එකක් දෙකක් හෝ තුනක් හවුලේ තබා ගැනීමෙන් ඇති කරගන්නා බන්ධන සහසංයුජ බන්ධන කියලා උගන්වලා තියෙනවා. ඊළඟ සෑම අවස්ථාවකම පහේ උච්ච වායු වින්‍යාසයට පත්වීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන සහසංයුජ බන්ධන සංඛ්‍යාවක් සෑදීම. හරිනේ. අපි හිතුවොත් අපිට බන්ධන මේ ඉලෙක්ට්‍රෝන 3ක් ඕනේ කියලා එයාට බන්ධන 3ක් හදන්න වෙනවා. ඇයි? බන්ධන 3ක් හදන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන 3ක් ගන්න, 3ක් දාන්න ඕනේ. 3ක් දැම්මොත් තමයි 3ක් හම්බ වෙන්නේ. ඒ අනුව උත්තරේ 2. උත්තරේ 2. එපා මధుර වෙනවා. ඊළඟට ඒ නැමැති මූලද්‍රව්‍යයේ පරමාණුවක බාහිර කවචේ. බාහිර කවචය බාහිරතම කවචේ එළියම කවචේ මේ තියෙන්නේ. මෙතන එකයි මම තියෙන්නේ නේ 7ක් තියෙනවා පේන්න
7ක් තියෙනවා. 7ක් නේ තියෙන්නේ. මට පේන විදිහට 7ක් තියෙනවා. 7ක්ද 5ක්ද මන්ද? 5යිනේ. 5යිනේ. මෙතන 1යි. මෙතන 1යි. මෙතන 1යි මෙතන 2ක් තියෙනවා. 5යි. බාහිරතම කවචයේ ඉලෙක්ට්‍රෝන තියෙන විදිය තමයි මේ පෙන්නලා තියෙන්නේ. අන්තිම කවචේ. මූලද්‍රව්‍ය මේ මූලද්‍රව්‍ය පිළිබඳ වඩාත් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. මේකේ ෂුවර් එකටම කියන්න පුළුවන් මෙයා කීවෙනි කාණ්ඩයේද? 5 වෙනි කාණ්ඩය කියලා කියන්න පුළුවන්. ෂුවර් එකටම. ඇයි අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5යි නම් එයා අනිවාර්යයෙන්ම 5 වෙනි කාණ්ඩය තමයි. ඒක ෂුවර් එකටම කියන්නට පුළුවන්. හැබැයි මේකේ ආවර්තාංකය කියන්න පුළුවන්ද? මෙයා කීවෙනි ආවර්තයද කියලා කියන්න පුළුවන්ද? බෑ. හරියටම කියන්න බෑ. මේ කීවෙනි ශක්ති මෙයාගේ ශක්ති මට්ටම් කීයක් තියනවද කියන එක අපිට මෙතන දාලා නැහැ. මේ අන්තිම ශක්ති මට්ටම විතරයි දීලා තියෙන්නේ. හරි? ශක්ති මට්ටම් දෙකක විතරක් තිබුණොත් ඔබ දන්නවා ඒක දෙවෙනි ආවර්තය. තුනක තිබුණොත් තුන්වෙනි ආවර්තය. දැන් මේක ඇතුලේ කීයක් තියනවද මොකුත් අපි දන්නේ නැහැ. අපිට දීලා තියෙන්නේ අන්තිම ශක්ති මට්ටම ගැන විතරයි. එතකොට අපිට ආවර්තාංකයක් ගැන අත්‍තරම මේදී සාකච්ඡා කිරීම අපහසුයි. හරි? ආවර්තාංකයක් ගැන. කාණ්ඩය කියත හැකි ෂුවර් එකටම 5 වෙනි කාණ්ඩය කියලා කියත හැකි. මොකද අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්නේ 5 වෙනි කාණ්ඩය. ඒතර බලමු පළවෙනි උත්තරේ. ඒ ආවර්තිතාවක් වේ දෙවන ආවර්තය ගැන කියන්න බෑ. මොකද ශක්ති මට්ටම් කීයක ඉලෙක්ට්‍රෝන තියෙනවද කියලා දීලා නැහැ. අවසාන ශක්ති මට්ටම ගැන විතරයි අදහසක් දීලා තියෙන්නේ. ඒ ආවර්තිතාවගේ 5 වෙනි කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය කියන්න උත්තරේ 2. හරි. ඊළඟට මේ දැන් ළමෙක් ආයේ සර් ඒ පරමාණු යුගලක් ඉලෙක්ට්‍රෝන යුගල් 3 පරමාණු යුගලක් ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් අවුලේ තබා ගනිමින් A2 අණුව සාද. ඒ නයිට්‍රජන් ඊට වඩා වෙනස් අවස්ථාවක් තියෙන්න පුළුවන්. දැන් මේක නයිට්‍රජන්ද කියලා අපි දන්නේ නැහැ. හරි. හයිඩ්‍රජන් සමග ඒ සංයෝජනයේ වී මෙහෙම එකක් හදයිලු. ඒකත් අපි දන්නේ නැහැ. මොකද දැන් මෙතන නයිට්‍රජන් වුණා නම් එහෙම NH5 කියලා එකක් හැදෙන්නේ නැහැ. පොස්පරස් වුණොත් PH5 කියලා එකක් හැදෙනවා. ඉතින් ඒ ගැන අපිට කියන්න බෑ මේකේ ආවර්තාංකයක් දන්නේ නැතුව. හරි? එහෙම හදනවද කියලා කියන්න නම් මේක දෙවෙනි ආවර්තයේද තුන්වෙනි ආවර්තයද කියලා දැනගන්න ඕනේ. එහෙම මුකුත් දීලා නැහැ නේ. ඒක නිසා උත්තරේට අපිට කියන්න පුළුවන් මෙච්චරයි. මේ දීලා තියෙන තොරතුරු අනුව කියන්න පුළුවන් මෙච්චරයි. ඊළඟ එකට යනවා. ඊළඟ කොටසට. මැග්නීසියම් ලෝහය ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කරලා හදනවා මොකද සංයෝගයක් හදනවලු. මැග්නීසියම් ලෝහය ඔක්සිජන් වායුව හා ප්‍රතික්‍රියා කර මැග්නීසියම් ඔක්සයිඩ් සෑදීමේදී සිදුවන අංශුමය සැකැස්ම වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ පහත දැක්වෙන කුමන රූප සටහනින්ද? පහත දැක්වෙන කුමන රූප සටහනින්ද? දැන් ඉස්සෙල්ලා ඔබ තීරණය කරන්න මේ දෙන්න මොන වගේ බන්ධනයක් හදයිද? මැග්නීසියම් වල 2.8.2 12 වෙනි කෙනානේ. ඔක්සිජන් වල 2.6. බැලුව බැලමට පේනවා මෙයාගේ දෙකක් විසි කරන්න පුළුවන්. මෙයාට මේ දෙක අවුල ගන්න පුළුවන් කියලා. එතකොට මෙයාගේ දෙකක් අයින් කරොත් 2.8 වින්‍යාසය ලැබෙනවා. මේ දෙක මෙයා ගත්තොත් එයාත් 2.8 වින්‍යාසය ලැබෙනවා. ඒ අනුව අපිට පැහැදිලි ෂුවර් එකට මේ දෙන්න අතර ඇති වෙන්නේ අයනික බන්ධන කියලා. අයනික බන්ධනයක් නැති වෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන මෙයා පිට කරන්න ලෑස්ති, මෙයා ගන්න ලෑස්ති. එහෙනම් අයනික බන්ධනයක් තමයි හැදෙන්නට ඕනේ. දැන් අපි බලමු ඔක්සිජන් කොහොමද සාමාන්‍ය පරිදි. දැන් ඔක්සිජන් පෙන්වන්නේ කළු පාට බෝලවලින්. මේකේ මැග්නීසියම් පෙන්වන්නේ සුදු පාට බෝලවලින්. සාමාන්‍ය පරිසරයේ ඔක්සිජන් කොහොමද ඉන්නේ? ඔක්සිජන් ඉන්නේ O2 විදියටනේ. දෙන්නෙක් එකට බැඳිලානේ ඉන්නේ. එතකොට මේ උත්තරේ ගන්නම බෑනේ. අයි මේකේ තියෙන්නේ තනි පරමාණුවක් විදියට. මේ උත්තරෙත් ගන්නම බෑ තනි පරමාණුවක් විදියට තියෙන්නේ. හරි. ඊළඟට දැන් උත්තර දෙකයි ඉතුරු. පළවෙනි උත්තරේ හතරවෙනි උත්තරේ ඉතුරුයි. ඒකේ ඔක්සිජන් දෙන්න ඉන්න O2 විදියට ඉන්නවා. හැබැයි ලෝහ දෙන්න සෙට් වෙලා ඉන්නේ නැහැ. ලෝහ ගැන හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයගලන්ට ලෝහ ගැන උගන්වන්න නැහැ. ලෝහ ඉන්නේ කොහොමද කියලා. ලෝහ කැබැල්ලක ලෝහ පරමාණු ඇසිරලා තියෙන්නේ කොහොමද කියලා ඔයගලන්ට උගන්වන්න නැහැ. ඒකට තියෙනවා ඉලෙක්ට්‍රෝන ජලාශ ආකෘතිය කියලා එකක්. හරි. ඒකෙන් තමයි ඉලෙක්ට්‍රෝන ජලාශ ආකෘතිය කියලා එකක් තියෙනවා. ඒක ඔයගලන්ට උගන්වන්න නැහැ. ඒක උසස් පෙළදී උගන්වන්න. සාමාන්‍ය පෙළට නැහැ ඉලෙක්ට්‍රෝන ජලාශ ආකෘතිය. හෝ ලෝහක බන්ධන මෙටලික් බොන්ඩ්ස් කියලා තියෙනවා. ලෝහක බන්ධන ගැන ඔයගලන්ට ඉගෙන ගන්න නැහැ සාමාන්‍ය පෙළට. උසස් පෙළ තියෙනවා. මෙටලික් බොන්ඩ්ස් ගැන උගන්වනවා. හරි. ඔයගලන්ට තියෙන මොන බොන්ඩ්ස්ද? ඔයගලන්ට ඔය කෝවෙලන්ට් බොන්ඩ්ස්. ඒ කියන්නේ සහසංයෝජ බන්ධන. අයනික් බොන්ඩ්ස්. ඒ කියන්නේ අයනික බන්ධන ගැන ඔයගලන්ට උගන්වන්න තියෙනවා. හැබැයි ලෝහයක බන්ධන ගැන ඔයගලන්ට ඉගෙන ගන්න නැහැ සාමාන්‍ය පෙළට. කෙසේ වෙතත් ලෝහ මෙහෙම දෙක ඉන්නේ නැහැ. එක එකක්. ඒක ඔබ දන්නේ නැහැ කියලා හිතමුකෝ.
හැබැයි ඔබ දන්නවා මේක ආයන සාධන බව. මැග්නීසියම් 2 ධන ආයන, ඔක්සිජන් 2 ඍණ ආයන හදන බව ඔබට පැහැදිලි මේ අයනික සංයෝගයක් හැදෙනවායි කියලා තේරුම් ගත්තට පස්සේ ඒ අනුව උත්තරේ ගන්න වෙන්නේ 1. හොඳ ප්‍රශ්නයක්. දැන් මේකෙන් ළමයි තේරුම් ගන්න ඔක්සිජන් O2 විදිහට ඉන්න බව දැනගන්න ඕනේ. අයන හැදෙන බව දැනගන්න ඕනේ. හරි? අමුතු જાතිය ප්‍රශ්නයක්. හැත්ත දෙක H2O අණුවක ඔක්සිජන් පරමාණුව වටා ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගල ගණන වන්නේ. දැන් ඉතින් මේක පොඩ්ඩක් ඇඳ ගන්න වෙනවා. පොඩ්ඩක් මතක් කර ගන්න වෙනවා. මට මං කිව්වා අම්මා සහ ළමයි අතර සම්බන්ධය 2යි 6යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි. නේ 1යිනේ. එතකොට මධ්‍ය පරමාණු ඔක්සිජන් අම්මව ලියා ගන්නවා මෙහෙම. අම්මව වැඳ ගන්නවා. හයිඩ්‍රජන් කියන කෙනා දරුවා. එයින් දරුවෝ කී දෙනෙක් ඉන්නවද? H2O කිව්වම දරුවෝ දෙන්නයි. මෙයා යනවා අම්මා ගාවට අම්මේ මට ඉලෙක්ට්‍රෝනයක් ඕනේ කිව්වම ඔන්න එකක් දුන්නා. තව හයිඩ්‍රජන් පරමාණුවක් යනවා. එයාට ඉලෙක්ට්‍රෝනයක් දුන්නාම මේ 6න් දෙකක් මේ හයිඩ්‍රජන්ට දෙනවා දැන්. එක්කෙනෙකුට නෙවෙයි දෙන්නට එක එක දීලා තියෙනවා. එතකොට තව 4ක් ඉතුරුයි. මෙන්න මේ 4. එහෙනම් මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. 2 2. මේවට අපි කියන්නේ මේවා බන්ධන වලට සම්බන්ධ නොවුණු ඉලෙක්ට්‍රෝන. මේවට අපි කියන්නේ මොනවද? එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කියන්නේ මේ විදිහට බන්ධනයකට තවත් කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා නැති අපිට තියෙන ලොං පෙයාර්ස් කියලාත් කියනවා. තනි බන්ධන තනි ඉලෙක්ට්‍රෝන යුගල් කියලාත් කියනවා. මේවට ලොං පෙයාර්ස්. හරි. එතකොට මේවා අර අපි කිව්වා එකසර ඉලෙක්ට්‍රෝන කියලා. ඉතින් මේක එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද? 1 යුගලයි 2 යුගලයි. කීයද? යුගල් 2යි. යුගල් 2යි. හරි. මේවා හෙන්න වෙලා අරන් උගන්නපු ඔයගලන්ට මම හිතන්නේ සතිය දෙකකටත් වඩා වැඩි කාලයක් ගියා මේ තිත් කතිර සටහන් ඇන්දෙව්වා කීයක් කරාද අපි. ඉතින් ඒවා මදි නම් ඔබට දැනුණා කරනවා ආයි කරන්න පාඩම නැවත බලන්න. පැය ගාණක් යයි ඉතින් ඒක බලාගෙන කරන්න. ආයි අඳින්න. අවසාන එක කියන්නේ මේ ඉරිගහන ප්‍රශ්න වල අවසාන එක XY Z යන මූලද්‍රව්‍ය තුනේ හයිඩ්‍රයිඩබල් හයිඩ්‍රයිඩ්. ඒ කියන්නේ යම්කිසි මූලද්‍රව්‍යයක් හයිඩ්‍රජන් එක සම්බන්ධ වුණා අපි හැදෙන සංයෝගයට කියන්නේ හයිඩ්‍රයිඩයක් කියලා. හයිඩ්‍රයිඩබල් ලුයිස් වියුවේ මෙහිදී මේකේ දක්වලා තියෙනවා. ලුයිස් වියුවේ ටික දාලා තියෙනවා XY Z වල. හරි. වගුවේ දී ඇති කුමන මූලද්‍රව්‍ය XY Z හා නියෝජනය වේද? දැන් ඔබට මේක නිකන් මතක් වෙන්න ඕනේ මේක මොන જાතියකද? මේක ජල අණුව වගේ. දැන් ඔබට දැන් මට මතක් වෙනවා මෙහෙම ජල අණුව. මතක ජල අණුව මෙහෙම. දැන් මෙහෙම අඳින්න පුළුවන් ජල අණුව. ඔන්න ජල අණුව. මේක නිකන් ඇමෝනියා අණුව වගේ. චුට්ටයිනේ ඔයගලන්ට අණු තියෙන්නේ. මෙහෙම එකක් අපි හඳන්නේ. ඇමෝනියා අණුව වගේ. මේක නිකන් මීතේන් අණුව වගේ. මීතේන් හරි. තව දෙයක් මේක හොයාගන්න පුළුවන් තව ක්‍රමයක් තමයි ඔයාලට පේනවාද මේක වටේට ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? මෙතන 2යි මෙතන 2යි 4යි. මේ හැම බන්ධනෙටම මෙයාගෙන් එකක් දෙනවනේ. අනිත් එක මෙයාගෙන් දෙන්නේ. ඒතර මෙයාගෙන් ඇත්තට ඔක්කොම කීයද? මෙතන 2යි මෙතන 2යි 4යි. මේකට දුන්නු එකයි 5යි මේකට දුන්නු එකයි. මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕනේ. මේකේ මෙතන දෙකක් දැන්ටමත් තියෙනවා. තව මේකෙන් එකක් මෙතෙන්ට දීලා තියෙනවා. මෙයාත් එතකොට එකක් දානවා. මේකට එකක් දීලා තිනවා මේකට එකක් දීලා තිනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද අවසාන ශක්ති මට්ටමේ? 5යි. සෝරි 3යි නෙමෙයි 5යි. මෙයාගේ මෙතෙන්ට එකක් දුන්නා මෙතෙන්ට එකක් දුන්නා මේ හැම බන්ධනෙටම මෙයාගෙන් එකයි මෙයාගෙන් එකයි යන්නේ. එතකොට Z ගෙන් කීයක් දීලා තිනවා? 4යි. දැන් ඒ අනුව මේ X කියන කෙනා ෂුවර් එකටම 6 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වෙන්න ඕන. 6 වෙනි කාණ්ඩේ. එතකොට ඒකෙම උත්තරය ඇවිල්ලා ඉවරයි. ඇයි? X කියන කෙනා කාබන් වෙන්න බෑනේ. ඒක 4 වෙනි කාණ්ඩේනේ කාබන් කියන්නේ. එහෙනම් එතනින්ම උත්තරය ඇවිල්ලා ඉවරයි. හරි ඒක දැනගත්ත ගමන් උත්තරේ ගහලා ඉවරයි. ඇයි? 6 වෙනි කාණ්ඩයේ කෙනෙක් විදිහට ඉන්නේ ඔක්සිජන් පමණයි මේ X-ට. එතකොට අනිත් ටික හරි නයිට්‍රජන් 5 වෙනි කාණ්ඩේ කාබන් 4 වෙනි කාණ්ඩේ උත්තරේ 2. උත්තරේ 2. උත්තරේ 2. හොඳයි ඊට පස්සේ අපි යනවා රචනා ගැටලු ලියන ප්‍රශ්න 11 වසරේ බන්ධන පාඩම ආශ්‍රිතව ආපු ලියන ගැටලු සාමාන්‍ය පෙළ විභාගයට ආපු ගැටලු ටික රචනා ගැටලු
ඒතර ඒකේ තියෙනවා ආවර්තිත වගුවත් සක්‍රියතා ශ්‍රේණියත් මූලද්‍රව්‍ය වර්ගීකරණය සඳහා යොදා ගැනෙන ආකාර දෙකකි. ආවර්තිත වගුවේ කොටසක් දල රූප සටහනක් දක්වා ඇත. ආවර්තිත වගුවේ ස්ථාන 3ක පිහිටා ඇති මූලද්‍රව්‍ය 3ක් ABC යන සංකේත වලින් දක්වලා තියෙනවා. මේ තියෙන්නේ A, මේ තියෙන්නේ B, මේ තියෙන්නේ C. හරි සැබෑ සංකේත නොවේ කියලා දීලා තියෙනවා. ඒ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලියන්න. ඉතින් ඒ කියන්නේ 17 නෙමෙයි 17 වෙනි කෙනා. ඉතින් 17 කොහොමද ලියන්නේ? 2යි 8යි 7යි. ඒවා ඉතින් 아무තු දේවල් නෙමෙයි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැන් 15 වෙනි කෙනාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මොකක්ද? 2යි 8යි 5යි. 11 වෙනි කෙනා 2යි 8යි 1යි. 7 වෙනි කෙනා 2යි 5යි. මේවා ඉලෙක්ට්‍රෝන වින්‍යාස Tamanට ඕන 20 වෙනි කෙනාගේ 2යි 8යි 8යි 2යි. එහෙම කරා කියන්න පුළුවන් වෙන්න ඕන. ඒක උගන්වලා තියෙනවා. B අයත් වන මූලද්‍රව්‍ය කාණ්ඩයේ සුවිශේෂී වූ එක් ගුණයක් ලියා දක්වන්න. ඔබ දන්නවා මෙයා ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයිනේ. මේ 8 වෙනි කාණ්ඩයේ ළමයි. ඉතින් ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි. ඒ ඉස්සර වගේ අපි කියන්නේ මේක ප්‍රතික්‍රියා කරන්නෙම නැහැ කියලා කියන්නේ නැහැ. එතන මේවා ප්‍රතික්‍රියාවට ලක් වෙලා තියෙනවා ඔක්සිජන් වගේ මූලද්‍රව්‍යත් එක්ක. ඒක නිසා අපි ඒවට දැන් නිෂ්ක්‍රීය වායු inert gas කියන පදයෙන් අපි අයින් වෙලා තියෙනවා. හරි. දැන් ඒකට කියන්නේ උච්ච වායු කියලා. උච්ච වායු. හරි. ඊළඟට ආවර්තිත වගුවේ C මූලද්‍රව්‍ය අයත් වන ආවර්තය සහ කාණ්ඩාංකයේ පිළිවෙලින් දක්වන්න. C කීවෙනි කාණ්ඩයේද? දෙවෙනි කාණ්ඩේ. මේ දෙවෙනි කාණ්ඩේ. කීවෙනි ආවර්තයේද? 1 2 3 4 වෙනි ආවර්තය. ඉතින් හරි ලේසි. C කියන කෙනාගේ මොකද්ද? කාණ්ඩය දෙවන කාණ්ඩය. ආවර්තය හතරවන ආවර්තය. හතරවෙනි ආවර්තය. ඊළඟට ඒකේ 6 වෙනි කොටස A සහ C මූලද්‍රව්‍ය දෙක අතර සෑදෙන සංයෝගයේ සූත්‍රය ලියන්න. A සහ C අනිවාර්යයෙන්ම අයනික බන්ධනයක් වෙන්න එපානේ. හරි. එතකොට A සහ C මූලද්‍රව්‍ය දෙක අතර සංයෝගය සෑදීමේදී එක් මූලද්‍රව්‍යයක සංයෝගයේ සූත්‍රය ලියමු. ඉතින් හරි ලේසි. ඉස්සෙල්ලා ලියන්නේ C ඈ. දැන් මේක ඉස්සෙල්ලා දීලා තිබුණාට A කියලා ඔයා A ලියන්න යන්න එපා. ඇයි ඒ? ළමයි ඉස්සෙල්ලා ලියන්නේ වම් පැත්තේ මූලද්‍රව්‍ය. ඊට පස්සේ තමයි දකුණු පැත්තේ මූලද්‍රව්‍ය ලියන්නේ. සූත්‍රයක් ලියද්දි. දැන් කවදාවත් අපි සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක ක්ලෝරින් සෝඩියම් කියලා ලියන්නේ නැහනේ. ඒක විද්‍යාවේ රසායන විද්‍යාවේ මූලධර්මයක්. මොකද්ද? පළමුව ලියන්නේ ලෝහය. දෙවෙනුව තමයි අලෝහය ලියන්නේ. ඔක නොවන අවස්ථාවක් තියෙනවා. ඒ කාබනික රසායන. ඒවා ඉතින් ඕගලන්ට අදාළ නැහැ. ලොකු පන්ති වලට ගියාම ඒවායේ වෙනස්කම් ඕගලන්ට ඉගෙන ගන්න පුළුවන් කාබනික රසායනයේ වෙනස්කම්. සූත්‍ර ලියවෙ ඉන්න සංකීර්ණ ළමයි ඈ. ඉතින් ඒවා සංකීර්ණයි කියන්නේ මෙහෙමයි. ඉතින් මේ මට්ටමදී සංකීර්ණ නැහැ. දැන් ඕගලන්ට සංකීර්ණයි කියලා දෙන්න බෑ. හරි. ඉතින් කෙසේ වෙතත් මේ සාමාන්‍ය ඕගලන්ගේ මට්ටමේ සූත්‍රයක ඉස්සෙල්ලා ලියන්නේ ලෝහය. ඊට පස්සේ තමයි මේ වම් පැත්තේ කෙනා තමයි ඉස්සෙල්ලා ලියන්නේ. ඉස්සෙල්ලා C ලියා ගන්න. ඊට පස්සේ A ලියා ගන්න. දකුණු පැත්තේ කෙනා. හරි. එතකොට මෙයාගේ මොකද්ද කාණ්ඩයේ දෙක නම් සංයුක්තාවයේ 2යි. මේ 7 වෙනි කාණ්ඩේ නම් සංයුක්තාවයේ 1යි. මේක මාරු කරන්න. මේක මේකට මේක මේකට. එතකොට මොකක්ද එන්නේ? සූත්‍රය මොකක්ද එන්නේ? CA2. CA2. හරි. A2C කියලා ලිව්වොත් ලකුණු හම්බෙන්නේ නැත පුතා. හරිද? CA2 කියලාම ලියන්න ඕනේ ඈ. දැන් කලින් A දැන් මෙහෙම කෙනෙකුට දැන් මේකේ දීලා තියෙන A හා C කියලා. එතකොට ළමයිට ඉස්සෙල්ලා A පේන නිසා යා A ලියාගෙන C ලියාගෙන සංයුක්තා මාරු කළා මෙහෙම මේක මෙතෙන්ට කියලා A2C කියලා ලිව්වොත් ලකුණු නැත. ලකුණු හම්බෙන්නේ නැහැ. ඉස්සෙල්ලා ලියන්න ඕනේ වඩා විද්‍යුත් ධනතාව ඍණතාවය අඩු කෙනා. ඊට පස්සේ තමයි විද්‍යුත් ඍණතාවය වැඩි කෙනාව ලියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට කියනවා A සහ C මූලද්‍රව්‍ය දෙක අතර සංයෝගයක් සෑදීමේදී එක් එක් මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රොනික වින්‍යාසයේ සිදුවන වෙනස්කම් සඳහන් කරන්න. ඉතින් මොකද වෙන්නේ? දැන් මේ C කියන කෙනාට මොකද වෙන්නේ? C කියන කෙනාට මොකද වෙන්නේ? එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ
වෙනස්කම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සිදුවන වෙනස්කම් සඳහන් කරනවා. මොකද්ද 2.8.2 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8 බවට පත් වේ. නේ ඊළඟට A කියන කෙනා 2.8.7 යාට තිබුණේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8යි අර ලැබෙන එකත් එක ලැබෙන එකත් එක්ක දැන් ඔන්න පොඩ්ඩක් අවුල් යනවා මේකේ. දැන් මේ සූත්‍රය ආවේ කොහොමද? Ca2 කියලා. එතකොට මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වුණාට ඒ දෙකම මෙයා තනියෙන් ගන්න නැහැ. දෙකෙන් එකයි ගන්න. එතකොට දෙකම ගන්න ඒ පරමාණු දෙකක් මෙතන ඉන්නවා. එනවා 2.8 බවට පත් වේ. හරි. දැන් C ගෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවානේ. ඒ දෙකම තනි A කෙනෙකුට ගන්න පුළුවන්ද? බෑ. ඒට එක A කෙනෙකුට ඕනේ ඉලෙක්ට්‍රෝන එකයි. ඒක නිසා ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන දෙකම ගන්න එක බැගින් ගන්න ඒ පරමාණු දෙකක් මෙතෙන්ට සෙට් වෙලා තියෙනවා. මෙයා දෙකක් දෙනවා. මෙයාගෙන් එක්කෙනා එක බැගින් මේ දෙක ගන්න. ඊළඟට 6 වෙනි එක ආවර්තිතාව අගුවේ දැක්වෙන ආකාරයට මූලද්‍රව්‍ය වර්ගීකරණය කිරීමෙන් ලද හැකි එක් ප්‍රයෝජනයක් අධ්‍යයනය පහසු වීම. අධ්‍යයනය පහසු වීම. තව ඕන්න ඉතින් මූලද්‍රව්‍ය වල සංයුක්ත සොයාගත හැකි වීම වගේ ලියත හැකි ඈ. හොඳයි. ඊළඟ එකත් අපි බලමු. තව පොඩි වෙලාවක් තියෙනවා. ඔක්සිජන් පරමාණුවක් සහ හයිඩ්‍රජන් පරමාණු දෙකක් සංයෝජනය වීමෙන් සෑදෙන ජල අණුවක් සෑදේ. මෙහිදී ඔක්සිජන් පරමාණුව සහ හයිඩ්‍රජන් පරමාණුව අතර සෑදී ඇති බන්ධන තිත් කතිර යොදාගෙන තිත් කතිර සටහන අඳින්න කියන්නේ. ඉතින් මම කියලා දුන්නනේ අම්මගේ ළමයිගේ සම්බන්ධයෙන් කොහොමද මේක අඳින්නේ කියලා. ජලය H2O කියලානේ හැදෙන්නේ. එතකොට ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්නවා 2යි 6යි. හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්නවා 1යි. අම්මා කවුද? O. ළමයි කවුද? හයිඩ්‍රජන්. අම්මව ගන්න මැදට. මධ්‍ය පරමාණුව ගන්න. අරගෙන ළමයිගේ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න. මේ ළමයාගේ අවශ්‍යතාවය මොකද? එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. තව එකක් ඕනේ. ආවා ළමයා ඇවිල්ලා අම්මගෙන් එකක් ඉල්ලුවම දුන්න එකක් හම්බුණා එකක්. තව ළමෙක් ඉන්නවා. හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවනේ මෙතන. දෙවෙනි හයිඩ්‍රජන් ආවා. ඉල්ලුවා එකක් හම්බුණා එකක්. ඒ දෙන්නගේ අවශ්‍යතාව ඉෂ්ට වුණා. ඉවරයි වැඩි. දැන් හයිඩ්‍රජන් දෙන්නම සම්බන්ධ කරා ඔක්සිජන් වලට. දැන් ඒ 6න් තිබුණු 6ක් තිබුණානේ ඔක්සිජන් වලට අන්තිම ශක්තිමට. ඒ දෙකක් දුන්න ළමෙක් මෙයාට එකයි මෙයාට එකයි දුන්නා. තව 4ක් ඉතුරු. ඉතින් ඒ 4 මේ විදිහට දාන්න තියෙනවා. ඔච්චරයි. මේවා අන්ද ඔබට ඇන්දෙව්වා. ලොකු වෙලාවක් අරගෙන ඇන්දෙව්වා. හොඳයි. ඉතින් තවත් අපිට අනිත් ප්‍රශ්න වලට යන්න වෙලාව මදි. තව විනාඩි 5ක් වගේ තියෙන්නේ. අපි ලබන සතියේ ළමයි අපි ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍ර තමයි සාකච්ඡා කරන්නේ. අඟහරුවාදා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ විභාගේ පැවැත්වෙනවා. හරි. ඒකට සූදානම් වෙන ප්‍රශ්න 100ක් සමන්විතයි. ප්‍රශ්න 100ක් තියෙනවා. 14 වෙනි පාඩම දක්වා ප්‍රශ්න එනවා. 14 වෙනි පාඩම දක්වා ප්‍රශ්න ඕගොල්ලන්ට එනවා. එකකින් ප්‍රශ්න 7ක් වගේ ආසන්න වශයෙන් එක පාඩමකින්. සමහර පාඩම් වලින් එච්චර ප්‍රශ්න හදන්න බැරි නිසා අනිත් ඒවායින් දාලා තියෙන උදාහරණයක් ඔය සමහර සමතුලිතතාවය ඒ වගේ පොඩි පාඩම් වලින් අපිට ප්‍රශ්න 7ක් හැදුවම ඒක නිකන් කැතයි වගේ එකම වගේ සරල පොඩි වෙනස්කම් සහිත ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වෙනුවට ප්‍රශ්න ගොඩක් දාන්න පුළුවන් පාඩම් වලින් සමහර පාඩම් වලින් විශේෂයෙන්ම වර්ගීකරණයේ 13 වෙනි පාඩම 14 වෙනි පාඩමෙන් වැඩිපුර ප්‍රශ්න දානවා. එහෙම තමයි හදලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට අඟහරුවාදා ලබන අඟහරුවාදා ප්‍රශ්න පත්‍රයේ දෙවන වාර විභාගයට සම්බන්ධ වෙන්න පුළුවන්. සඳුදා එතකොට ලබන ඉරිදා අපි මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාවට ගන්නවා. මම උත්තර ගත්ත විදිය කියලා දෙනවා. හරි. එහෙනම් අදට අපි නවතිමු. 11 පන්තියේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් නම් හොඳයි ඔබට. මම ඒකට බලකිරීමක් කොහොමවත් කරන්නේ නැහැ. ඉතින් ඔබට අවශ්‍ය නම් ඔබට මේ ලින්ක් එකෙන්ම 11 පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඒක 8යි 10ට 8යි 15ට විතර පටන් ගන්නෙ. 8ට කිව්වට හරි. හොඳයි. එහෙනම් සුබ රාත්‍රියක් සියලු දෙනාට. ඔව් කියන්නකෝ. ඔව්. ඔව්. සර් මේ අපිට පේපරේ දෙන්නේ දැන් ඒ කියන්නේ MCQ ප්‍රශ්න විතරද? ඔව් MCQ විතරයි දෙන්නේ.
හරි සර්. thank you. හරි